සෙට්ස්මෝර අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. දේශනමාලාවේ පළවෙනි දේශනය විදිහට අද රොකට් තාක්ෂණය කියලා හැඳින්වීමක් ඔයාලට ලබා දෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. මොකද්ද මේ රොකට් තාක්ෂණය කියන්නේ? රොකට් තාක්ෂණය කියලා කියවම අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් මොකද්ද රොකට් එකක් කියන්නේ? රොකට් එකක් කියන්නේ රොකට් එන්ජින් එකකින් තෙරපුම් බලයක් ලබා ගන්න මිසයිලයක්, ස්පේස් ක්‍රාෆ්ට් එකක්, එයාර් ක්‍රාෆ්ට් එකක් හෝ ඒ වගේ මොකක් හරි යානාවක් හෝ වාහනයක් කියලා තමයි අපි කියන්නේ රොකට් එකක් කියන්නේ. ඉතින් මෙතනදී රොකට් එන්ජින් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි වෙනවා. ඉතින් මොකද්ද මේ රොකට් එන්ජින් එකක් කියන්නේ? රොකට් එන්ජින් එකක් කියන්නේ රියැක්ෂන් එන්ජින් එකක්. ඉතින් අපිට හිතෙන්න පුළුවන් රියැක්ෂන් එන්ජින් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාලා දන්නවා නම් නිව්ටන්ගේ තුන්වෙනි නියමය. ඒ තුන්වෙනි නියමයට අනුව වැඩ කරන එන්ජින් එකකට තමයි අපි රියැක්ෂන් එන්ජින් එකක් කියලා කියන්නේ. ඉතින් මොකද්ද නිව්ටන්ගේ තුන්වෙනි නියමය? දන්න තැනත් ඇති. ඉතින් නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියන්නේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන සහ විශාල ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඉතින් මොකද්ද මේක? අපි උදාහරණයක් ගත්තොත් එහෙම ඔයාලා හැමෝම දන්නවා බැලුන් එකක්. බැලුන් එකකට හුලම් පුරවලා අතහැරියොත් එහෙම බැලුන් එක එයා ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් මේකට හේතුව තමයි මෙන්න මේ රියැක්ෂන් කියන එක. කියන්නේ බැලුන් එකේ තියෙන හුලම් එළියට යද්දි ඒක ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ රියැක්ෂන් කියන සිද්ධිය තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මේ රියැක්ෂන් එන්ජින් එකේ. ඉතින් අපි මේ බලමු මෙන්න මේක. මෙතනදී අපි පාවිච්චි කරනවා ප්‍රොපලන්ට් කියලා එකක්. අපි අනිවාර්යයෙන්ම මේ රියැක්ෂන් එකේදී මෙතන පාවිච්චි කරනවා වායු ධාරාවක් වේගයෙන් ගිලිනවා. වායු ධාරාව නිපදවා ගන්න භාවිතා කරන දෙයක් තමයි ප්‍රොපලන්ට් එකක් කියන්නේ. ඒක මෙතනදී අපි මේ රූපේ පේන විදිහට මෙතන අපි තියෙන ඉන්ධනයක්, ඒ වගේම ඔක්සිකාරකයක් වගේ දේවල් තියෙනවා. ඔයාලට මේවා ඉස්සරහදී තව පැහැදිලිව දැක ගන්න පුළුවන් මේ. මෙතන වම්මද පැත්තෙන් තියෙන්නේ ජෙට් එන්ජින් එක. මේ දකුණත පැත්තේ තියෙන රොකට් එන්ජින් එක. ඉතින් මේ දෙකේ වෙනස මොකක්ද? ජෙට් එන්ජින් එක රොකට් එන්ජින් එකයි වෙනස මොකක්ද? ජෙට් එන්ජින් එක වෙන්නේ අපි දැන් මම කියන්නේ ප්‍රොපලන්ට් එකක් ගැන. එතකොට මේ ජෙට් එන්ජින් එකේදී අපි ඉන්ධනය කියන දේ ගබඩා කරලා තියාගන්න ජෙට් එන්ජින් එක ඇතුළේ. හැබැයි අපි වායු කියන එක ගන්න මෙන්න මේ අපි එළියෙන් ගන්න මේ විතරෙන් පාට විතරෙන් දාලා තියෙනවා වගේ අපි වායුව ගන්න එළිය. ඉතින් ඉන්ධන විතරයි අපි ජෙට් එන්ජින් එක ගබඩා කරන්නේ. හැබැයි රොකට් එන්ජින් එකක් ගත්තොත් එහෙම අපි ගමන් කිරීමට වායු ධාරාව ගමන් කිරීමට අවශ්‍ය රියැක්ෂන් එන්ජින් එකකට අපේ ප්‍රතික්‍රියා සිද්ධ කිරීමට අවශ්‍ය වෙන වායු ධාරාව නිපදවීමට ගන්න හැමදේම ගබඩා කරලා තියෙන රොකට් එන්ජින් එක ඇතුළේ. මෙතන බලන්න අපි මෙතනදී අපි ගන්න මෙතන ඉන්ධන විතරයි ගබඩා කරලා තියෙන ජෙට් එන්ජින් එකේ. හැබැයි මෙතනදී අපිට වලට පේනවා ඉන්ධන වගේම අපිට අවශ්‍ය වෙන වාතයත් රොකට් එන්ජින් එකේ ගබඩා කරලා තියෙනවා. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි අපි රොකට් එක යවන්නේ අභ්‍යවකාශයට. එතකොට අපිට වායුව දැන් මේ ජෙට් එන්ජින් එකේ වගේ අපිට වායුව එළියෙන් ගන්න විදිහක් නැහැ. ඉතින් අපි මේ හැමදේම රොකට් එන්ජින් එකට ගබඩා කරලා තියෙනවා. දැන් බලමු මොනවද රොකට් වර්ග කියලා. රොකට් වර්ගයේ බලන්න ඔයාලා දන්න දෙකුත් තියෙනවා මෙතන. බැලුන් රොකට්. ඇත්තටම බැලුන් එකත් රොකට් එක. මම කිව්වා රියැක්ෂන් කියන එක පාවිච්චි කරනවා කියන රියැක්ෂන් එන්ජින් කියන එක. ඒකට එතන බැලුන් එකේදීත් අපි සිද්ධ කරන්නේ ඇතුලේ ගබඩා කරලා තියෙන වාතය අපි වාතය භාවිත කරලා තමයි අපි මේකට ගමන් කරන්න බලයක් යොදාගන්නේ. බලයක් තෙරපුම් බලයක් සාදාගන්න. ඉතින් බැලුන් එක සරලම විදිහට කිව්වොත් රොකට් එක. ඊට පස්සේ අපි ගත්තා මෙතන තියෙන ජල රොකට් එක. සමහරවිට ඔයාලා හදලා ඇති දැකලා ඇති. මේ ජල රොකට් එකදී අපි පාවිච්චි කරන්නේ ජලය කියන දේ තමයි ගබඩා කරලා තියාගෙන ජලය පීඩනයක් කරලා නිකුත් කරන ගමන් ගන්න ජල රොකට් ගමන් කරනවා. ඊට පස්සේ මෙතන අපි තියනවා අහස් කුර. ඔයාලා අහස් කුර ගැන හොඳටම දන්නේ. අහස් කුරත් කියන්නේ එක විදිහක රොකට් එකක් තමයි. ඊට පස්සේ මෙතන මිසයිලයක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන කාර් එකකට අපි රොකට් එකක් හයි කරපු අවස්ථාව මෙන්න මේ රොකට් දැක් ගන්න හම්බ වෙනවා. ඉතින් මේ වගේවත් විශේෂ try කරලා බලනවා රොකට් තාක්ෂණය යොදාගෙන. ඉතින් අද අපි කතා කරන ප්‍රධාන මාතෘකාව තමයි launch vehicles කියන්නේ. launch vehicle කියන්නේ අපි අභ්‍යවකාශය සඳහා අභ්‍යවකාශ ගමන් ගන්න පුළුවන් නැත්නම් අභ්‍යවකාශ යානාවක් වෙන්න පුළුවන්. මේ දෙයක් අභ්‍යවකාශ රැගෙන යන්න පාවිච්චි කරන වාහනයකට තමයි එහෙම නැත්නම් යානයකට තමයි අපි කියන්නේ launch vehicle එකක් කියලා. ඉතින් මේ launch vehicle වලදී පාවිච්චි කරන rocket engine rocket ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් මම හිතනවා rocket ගැන කතා කරන්න කලින් rocket එක හැදුනේ කොහොමද ඒ සම්බන්ධ ලස්සන කතා දෙනවා. ඉතින් මේකට කතා ගැන මම හිතන්නේ ඔයාලට කියන්න පුළුවන් අපේ දිලංජනේ ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඉතිහාසය ගැන කතා කරනකොට අපි බැලුවොත් මේ රොකට් තාක්ෂණයේ පාවිච්චි වෙන මූලධර්ම මුලින්ම පාවිච්චි වුණේ කොයි වගේ කාලයකද කියලා අපි හොයලා බැලුවොත් මේක ක්‍රිස්තු පූර්ව 400 වගේ ඉතිහාසයකට යනවා. එතකොට මුලින්ම
ආකටිස් කියලා ග්‍රීක දාර්ශනිකයෙක් සහ ගණිතඥයෙක් තමයි මුලින්ම මේ රොකට් තාක්ෂණය මූලධර්ම පාවිච්චි කරලා යම්කිසි දෙයක් කරේ. එතකොට මෙයා මේ කරේ අපි මෙයා කරපු දෙයට කියනවා ෆ්ලයින් පිජන් නැත්තං පියාඹන පරවියෙක් කියලා. මෙයා ලීවලින් හදපු පරවියෙක්. මෙන්න මේ වගේ දෙයක්. එතකොට මෙතන තියෙන්නේ මේ තියෙන ලීවලින් හදපු පරවියක්. එතකොට මෙතන තියෙනවා වතුර පුරවපු වාචනයක්. එතකොට මෙතන අපිට පේනවා ගින්දර දාලා තියෙනවා. එතකොට මෙතෙන්දි වෙන්නේ මේ ලී පරවිය ඇතුලේ කුහරයක් තියෙනවා. එතකොට මේ වතුර රත් වෙද්දී එන ජල වාෂ්ප මෙතෙන්ට කිරිලා එතනින් පරවියව ගුවන්ගත වෙනවා. නැත්නම් එතනින් ලොන්ච් වෙනවා. එතකොට මේකත් අර දැන් දිලීප කිව්වා බැලුන් එක කියන්නේ රොකට් එකක් කියලා. එතකොට මේකත් ඒ වගේ එකක්. එතකොට මුලින්ම රොකට් තාක්ෂණයන සිද්ධාන්ත පාවිච්චි වුණ අවස්ථාව විදිහට අපිට මේක සලකන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස වගේ කාලෙට එනකොට අපිට චීන ජාතිකයෝගෙන් චීන ජාතිකයෝ පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ ආගමික උත්සවවන් වලදී අපි ලතින්ජ පාවිච්චි කරනවාගේ ඒගොල්ලන්ටත් එහෙම ඕන වෙනවා පුපුරණ මොනාහරි දේවල්. එතකොට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ උණ බටයකට පුරවපු ඒගොල්ලන් තියෙනවා ගන් පවුඩරයක් නැත්නම් එතකොට ඒ ගන් පවුඩර් එක හදලා තිබ්බේ KNO3 පොටෑසියම් නයිට්‍රේට් සල්ෆර් සහ අඟුරු එකතු කරලා තමයි මේ ගන් පවුඩර් එක හදලා තිබ්බේ. එතකොට මේ උණ බටය ඇතුළට මේක පුරවලා මේගොල්ලෝ කරේ ගින්දරට විසි කරන එක. එතකොට මේගොල්ලන්ට ඕන උනේ ඒක පුපුරලා සද්දයක් ඇති වෙන්න. ඒත් සමහර වෙලාවලට මේ විසි කරන හැම එකම පුපුරන්නේ නැතුව සමහර ඒවා උඩට ගිය. ඒ කියන්නේ ගන් පවුඩර් එක දහනය වීමෙන් පිට වෙන වායුව නිසා උඩට තියෙන රියැක්ෂන් එකෙන් මේක උඩට විසි වෙන්න ගත්තා. එතකොට නොදැනුවත්වම වුණත් එතනදී රොකට් එකක් හැදිලා තියෙනවා. එතකොට පළවෙනි ඇත්ත ට්‍රූ රොකට් එක හැදිලා තියෙන්නේ මෙන්න මේ චීනයේ මෙන්න මේ ආගමික උත්සවවලදී පාවිච්චි කරපු දේවල් වලදී හැබැයි නොදැනුවත්ව. ඊට පස්සේ චීන ජාතිකයෝ උත්සාහ කරනවා මේකෙන් වෙපන්ස් ගන්න ආයුධ. එතකොට මේගොල්ලෝ මේ උණ බටේට පුරවපු ගන් පවුඩර් පුරවපු මේ උණ බට ඒගොල්ලෝ ඊතලයකට සවි කරලා ඒක මුලින්ම දුන්නකින් විදිනවා. ඊට පස්සේ ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේක ඇත්තටම අපි බලයක් දීලා දුන්න ඇදලා මේකට ලොන්ච් වෙන අපි බලයක් දෙන්න ඕනේ නැහැ. එයාට මේ බලය හදාගන්න පුළුවන් අපි මේක පත්තු කරොත් කියලා. එතකොට මේක ඇතුලේ තියෙන ගන් පවුඩර් එක පත්තු කරාම ඒ ගින්දර වලින් දහන වෙලා එතනින් ඒක එයාම ඉබේම ලොන්ච් වෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හොයාගත්තා. ඊට පස්සේ 1932 දී තමයි මේක මුලින්ම ඒගොල්ලෝ යූස් කරන්නේ. ඒ බැටල් ඔෆ් කයිකෙන් කියලා යුද්ධයක් වෙනවා. මේක චීන ජාතිකයන් සහ මොංගෝලියානු ජාතිකයන් අතර ඇතිවෙච්ච යුද්ධයක්. එතකොට මේ යුද්ධෙදී මේගොල්ලෝ මේක යූස් කරනවා. ෆයර් අරෝස් මේ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. එතකොට මේ තියෙන අර ගන් පවුඩර් එක අඩංගු උණ බටය ඒක සවි කරලා තියෙනවා ඇරෝ එකට. ඒක මෙතනින් ගිනි තියලා ඒක ලෝංචනවා තනිය අපි බලයක් දෙන්න ඕනේ නැහැ. එතකොට ඒක තමයි පළවෙනි ට්‍රූ රොකට් එකක පළවෙනි යූස් එක. ඊට පස්සේ 13-15 කියන සියවස් වලට යනකොට මේ යුද්ධෙන් පස්සේ මේ ෆයර් ඇරෝස් වලින් අතරම ලොකු ඩැමේජ් එකක් ඒගොල්ලන්ට කරන්න බැරි වුණා මොංගෝලියානුන්ට. ඒ වුණාට ඒගොල්ලන්ට පුළුවන් වුණා මොංගෝලියානුන්ව ටිකක් බය කරන්න. මොකද මේ වගේ දෙයක් ඉතිහාසයේ පරිණතතාවට වෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට පුළුවන් වුණා මොංගෝලියානුන්ව බය කරන්න. ඊට පස්සේ මොංගෝලියානුනුත් ඒගොල්ලන්ගේම රොකට්ස් හදන්න පටන් ගත්තා.
ඊට පස්සේ මේ රොකට් තාක්ෂණය ව්‍යාප්ත වුණා යුරෝපයට. මේ යුරෝපයට ව්‍යාප්ත වෙන එකට වග කියන්න ඕනෙත් මේ මොංගෝලියානුවන්ම තමයි. යුරෝපයට රොකට් තාක්ෂණය ව්‍යාප්ත වුණාට පස්සේ යුරෝපය ඇතුළේ 13-15 ගෙන සියවස් වලදී එක්ස්පෙරිමන්ට්ස් කරා. එතකොට එංගලන්තයේ රොජර් බේකන් කියන පුද්ගලයෙක් එයා ගන් පවුඩර් එක ඇතුළේ පාවිච්චි කරපු ගන් පවුඩර් එක එයා ඉම්ප්‍රූව් කරලා එයා හොයාගත්ත රොකට් එක යන දුර වැඩි කරන්න පුළුවන් ක්‍රමයක්. ඊට පස්සේ ෆ්‍රාන්සිය ජීන් කියලා පුද්ගලයෙක් එයා හොයාගත්තා අපි නිකම්ම අර බටේ මේ නිකම්ම තියලා යවනට වඩා එක බටයක් ඇතුළෙන් යවුත් එහෙම ටියුබ්බයක් ඇතුළෙන් ඒකේ ලෝන්ච් එක ඇකියුරසි එක වැඩි කියලා. ඊට පස්සේ ඉතාලියේ ජෝන්ස් කියලා පුද්ගලයෙක් අහගත්තා සර්ෆේස් රනින් රොකට් පවර්ඩ් මේ ඩිවයිස් එකක්. එයා ඒක හොයාගත්තේ සතුරු නෞකාවලට පරදීලා ඒවා ගිනිබත් කරන්න. ඊට පස්සේ 1591 දී මුලින් ජර්මන් ජාතික ෆයර්වර්ක් මේක ගෙනක කියන්නේ අර ගිනි කෙලි වලට අවශ්‍ය සමුද්‍රව්‍ය හදන කෙනෙක් වෙච්ච ජොහාන් කියන පුද්ගලයා එයා මුලින්ම මල්ටි ස්ටේජ් රොකට් කියන කන්සෙප්ට් එක හඳුන්වලා දෙනවා. එතන මේකෙදී එයාට පුළුවන් වෙනවා එයාගේ ෆයර්වර්ක්ස් අර ගියාට වඩා ලොකු දුරකට යවන්න. ඉහළ වායුගෝලයට යවන්න යාට පුළුවන් වෙනවා. අදටත් මේ මල්ටි ස්ටේජ් රොකට් කියන කන්සෙප්ට් එක පාවිච්චි වෙනවා. මම හිතන්නේ ඒගොල්ලන්ට ඒක ඉගෙන ගන්නත් පුළුවන් වෙයි තව ඉස්සරහට මේ සෙෂන් එකේදීම. ඉතින් ඒ කන්සෙප්ට් එක මුලින්ම ගෙනාවේ 1591 මෙන්න මේ ජොහාන් කියන පුද්ගලයා. ඊට පස්සේ දැන් මෙතෙන්ට එනකම්ම ගොඩක්ම මේවා පාවිච්චි කරේ රොකට් කියන දේ පාවිච්චි කරේ ආයුධ විදිහට සහ නිකන් ගිනි කෙනි සංදර්ශන ඒ වගේ දේවල් වලට. ඊට පස්සේ 16 වෙනි සියවසේ ටිකක් වෙනස් කතාවක් තියෙනවා. මෙතන චීන ජාතිකයෙක් මේක චීන පුරාවෘත්තවල එන කතාවක්. චීන ජාතිකයෙක් ඉන්නවා වොන් හු කියලා. එයා පුටුවකට ෆයර් ඇරෝස් 47ක් අර ඒගොල්ලෝ යුද්ධ කරන්න පාවිච්චි කරන ෆයර් ඇරෝස්ම 47ක් සෙට් කරලා එයා පුටුවේ වාඩි වෙලා එක්කෙනා එයාට පත්තු කරන්න කියලා පිටිපස්සේ. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් මේගොල්ලෝ පත්තු කරා. ඊට පස්සේ එතන ලොකු දුමාරයක් ඇති වුණා. මෙයා පේන්න නැති වුණා. ඉතින් අනිවාර්යයෙන්ම මෙයා ඉහළ ආකාශයට ගිහිල්ලා පුටුව සහ පුද්ගලයාගෙන දෙන්නම විනාශ වෙලා යන්නේ නැති. හැබැයි ඒක ෆේල්ඩ් මිෂන් එකක්. ඒක එහෙම එයා විනාශ නොවුණා නම් එයා තමයි පළවෙනි ඇස්ට්‍රොනොට් වෙන්න තිබ්බේ ඉතිහාසයේ. හරි. ඊට පස්සේ 1687 දී නිව්ටන් මම හිතන්නේ කලින් දිලීපත් පැහැදිලි කරා නිව්ටන්ගේ නියමය ගැන. නිව්ටන්ගේ නියම 3ක් ඉදිරිපත් කරා. එයා පොතක් එළි දැක්වුවා. ඒක වෙන්නේ 1687 දී. ඒකෙන් පස්සේ තමයි මේ රොකට් කියන දෙයට සයන්ටිෆික් ෆවුන්ඩේෂන් එකක් නැත්නම් විද්‍යාත්මක පසුබිමක් ඇති වුණේ. ඊට පස්සේ 1720 දී ලන්දේසි ජාතික විලෙම් කියන විද්‍යාඥයා එයා හදනවා කාර් එකක් මෙන්න මේ විදිහට. එතකොට මෙතන ඉන්ධනය තියෙනවා. මෙතනින් අපි එක දහනය කරනවා. මෙතනින් ගෑස් එකක් එළියට යනවා. එතකොට එතන ක්‍රියාවට ප්‍රතිවිරුද්ධව මේ පැත්තට ක්‍රියාවක් ඇති වෙලා වාහනය යනවා. එතකොට මේකත් රොකට් එන්ජින් එක රොකට් ප්‍රින්සිපල්ස් තමයි මෙතනක් පාවිච්චි වෙලා තියෙන්නේ. ඊට පස්සේ 18-19 කියන සියවස් වලත් ආයමත් මේ කොන්ග්‍රීව් රොකට්ස් එහෙම කිය රොකට්ස් ඉම්ප්‍රූව් වුණා. හැබැයි ඉම්ප්‍රූව් වුණාට ඒ වගේ ඇකියුරසි එකවත් ඒ මොකුත් නෙමෙයි වැඩි උනේ.
මේගොල්ල රොකට් යවන ප්‍රමාණය වැඩි කරලා යුද්ධකදී ඒගොල අනි සතුරාටන හානිය වැඩි කර එතට හානිය වැඩියුනේ රොකට්ගේ තියෙන ඇකිවරසේ එකක් හිද නෙමේ ඒගොලු ගොඩක් රොකට් සිියස් කරහිද ඒ කියන්නේ මේ කාලය ඇතුළත ලොකට්‍රී වල වැඩිය ලොකු ඉම්පරූමෙන්ටයක් ඇතරම උනේ නෑ නිකම් වෙටන්සිකට පාවිච් කර හිටිය ඊට පස්සේ 1944දී විලියම් හේල් කියන පුද්ගල විසින් ස්පින් ස්ටේබලයිසේෂන් කියන කන්ස්ටප් එක ඉදිරිපත් කරනවා ඒකත් ලොකු උදව්වක් වුණා රොකට් කන්සෙප්ට්ස් තවටයක් ඉම්ප්‍රූව් වෙන්න ඊට පස්සේ 1898දී තමයි මුලින්ම අදහසක් ඉදිරිපත් කරන්නේ අභ්‍යවකාශ ගවේෂණයටත් රොකට්ස් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒතර මේක ඉදිරිපත් කරන්නේ රුසියානු ජාතික පාසල් ගුරුවරේ කොන්ස්ටන්ටින් කියලා. මෙයාව අපි හඳුනනවා father of modern astronautics කියලා. මෙයා තමයි මුලින්ම අදහස ඉදිරිපත් කළේ. ඊට පස්සේ අවුරුදු 3කට විතර පස්සේ මෙයා ආයමත් අදහසක් ඉදිරිපත් කරනවා. අපිට දැන් අපි මෙච්චර කාලෙකට හදලා තියෙන්නේ හදතිය රොකට්ස් වල අපි ඉන්ධන විදිහට පාවිච්චි කරන ඝන ද්‍රව්‍යයක්. ඒතර අපිට පුළුවන් නම් ඒ සොලිඩ් එක නැතුව ලික්විඩ් ද්‍රව්‍යයක් වගේ පාවිච්චි කරන්න. අපිට මේ රොකට්ස් වල ඇකියුරසි එක සහ රොකට් එක යන දුර වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා එයා නිකන් අදහසක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ 1926 මාර්තු 16 තමයි මුලින්ම ද්‍රව ඉන්ධන රොකට් එකක් ලොන්ච් කරන්නේ සාර්ථකව. ඒක කරන්නේ හදන්නේ රොබර්ට් ගොඩාඩ් කියන විද්‍යාඥයා. එතකොට මේක ඉන්ධනය වුණේ ලික්විඩ් ද්‍රව ඔක්සිජන් සහ ගැසොලින්. එතකොට මේක තමයි පළවෙනි සාර්ථක ද්‍රව ඉන්ධන රොකට් එක. හැබැයි මේක ඇතරම තිබ්බා ගුවන්ගත වෙලා තිබ්බේ තප්පර 2.5 වගේ මීටර් 12.5 වගේ උසකට තමයි මේක ගියේ. ඒ වුණාට ඒ කාල හැටියට මේක ගොඩක් සාර්ථක මිෂනයක් වුණා. ඊට පස්සේ 1923 වෙනකොට ජර්මන් ජාතික විද්‍යාඥයෙක් වෙච්ච හර්මන් ඕබෙට් කියන පුද්ගලයා පොතක් ලියනවා රොකට් ටු අවුටර් ස්පේස් කියලා. මේ පොත ලිව්වට පස්සේ ලෝකෙ පුරාම ගොඩක් උනන්දුවක් ඇති වුණා මේ රොකට් තාක්ෂණය ගැන. සහ ලෝකෙ පුරාම මේ රොකට් වලට කැමති කට්ටිය ඉන්ටරෙස්ටිං කට්ටිය එකතු වෙලා එක සොසයිටිස් හැදුනා. ඒ වගේ ජර්මනියේ සොසයිටි එකක් හැදුනා. ඒක නම Society for Space Travel. ඒගොල්ලෝ 1937 දී නිෂ්පාදනය කරනවා V2 රොකට් කියලා රොකට් එකක්. එතකොට මේකෙදී ඉන්ධනය විදිහට පාවිච්චි කරන්නේ ද්‍රව ඔක්සිජන් සහ ඇල්කොහොල් මිශ්‍රණයක්. මේ රොකට් එක පාවිච්චි කරන ජර්මනියෙන් දෙවන ලෝක යුද්ධෙදී ලන්ඩනය විනාශ කරන්න. ලන්ඩනයට පහර දෙන්න තමයි මේ V2 රොකට් එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මනිය පරාදුනාට පස්සේ ජර්මනිය හිටපු විද්‍යාඥයෝ සෝවියට් දේශයට සහ ඇමරිකා එක්සත් ජනපදයට යනවා. එතකොට එහෙම ගියාට පස්සේ US වලට ගියපු ජර්මන් විද්‍යාඥයොත් එකතු වෙලා ඒගොල්ලොත් එක්ක US වලින් හදනවා high altitude atmospheric sounding rocket එකක් 1946. එතකොට මේක පාවිච්චි කරන්නේ ඉහළ වායුගෝලයේ තියෙන සංයුතීන් සහ ඒ දේවල් ඉහළ වායුගෝලය හැතම ස්ටඩි කරන්න. අපි එතකන් ඉහළ වායුගෝලයේ මොනවද තියෙන්නේ කියලා එච්චර ලොකුවට දැනගෙන හිටියේ නැහැ. මේ මිෂන් එකෙන් පස්සේ තමයි අපි හරියට දැනගන්න පුළුවන් වුණේ ඉහළ වායුගෝලය මොන වගේද කියලා. ඊට පස්සේ 1950 ගණන් වල බැලිස්ටික් මිසයිල්ස් හදනවා US වලින්. මේ මිසයිල්ස් හදන්නේ යුද්ධෙට. ඒ වුණාට පස්සේ රෙඩ්ස්ටෝන් ඇට්ලස් ටයිටන් වගේ
මිසයිල්ස් පාවිච්චි කරනවා ඇස්ට්‍රොනොට්ස් ලව අභ්‍යවකාශයට ගෙනියන්න. ඊට පස්සේ 1957 දී තමයි පළවෙනි සැටලයිට් එක කක්ෂගත කරන්නේ පෘථිවිය වටා. ඒක කරන්නේ සෝවියට් දේශයෙන්. ඊට පස්සේ අවුරුද්දේ US ආර්මි එකෙනුත් සැටලයිට් එකක් යවනවා එක්ස්ප්ලෝරර් 1 කියලා. ඒ 1958. ඊට පස්සේ 1958 ඔක්තෝබර් වල තමයි NASA එක පිහිටවන්නේ. NASA ආයතනය පිහිටුවට පස්සේ US සහ රුසියාව අතර ඇතරම ලොකු තරගයක් තමයි තියෙන්නේ මේ අභ්‍යවකාශ ගවේෂණය ගැන. එතකොට ගොඩාක් මිෂන්ස් කරනවා දෙගොල්ලම. ඉතින් ඊට පස්සේ ඊට අමතරව තව ඉන්දියාව, ජපානය ඒ වගේ රටවලුත් අභ්‍යවකාශ ගවේෂණයට රොකට්ස් යවන්න යොමු වෙනවා. ඉතින් මේ මුළු හිස්ට්‍රියකම කියන්න ගියොත් නම් සෑහෙන වෙලාවක් යනවා. ඒ නිසා මම 1959 ඉඳන් 2000 වෙනකම් හයිලයිට්ස් ටිකක් තෝරගත්තා. එතකොට මේ තියෙන්නේ 1959 ලූනා 1 ප්‍රෝබ් එක යවනවා. ඒක හඳට යවන්නේ රුසියාවෙන්. ඊට පස්සේ 1959 වැන්ගාඩ් 2 මේක වෙදර් සැටලයිට් එකක්. මේක කාලගුණය අනාවැකි කාලගුණය ගැන අනාවැකි කියන්න තමයි මේ සැටලයිට් එක යවන්නේ US වලින්. ඊට පස්සේ 1961 දී වොස්ටොක් 1 යවනවා. ඒක තමයි පළවෙනි මුලින්ම මිනිසෙක්ව පෘථිවියට කක්ෂගත කරේ රුසියාවෙන් කරන්නේ. ඊට පස්සේ 1962 දී ඇමරිකාවෙනුත් යවනවා ෆ්‍රෙන්ඩ්ෂිප් 7 කියලා ස්පේස් ෆ්ලයිට් එක. එතකොට ඒ මිෂන් එකේ තමයි පළවෙනි ඇමරිකානු ජාතිකයා ඔබිට් පෘථිවියට කක්ෂගත කරන්නේ. එතකොට දැන් මෙතෙන්දි පේනවා මේ දෙකල අතර ලොකු තරගයක් තමයි තිබිලා තියෙන්නේ. ඒගොල්ලෝ තරගෙට රොකට්ස් යවනවා. ඊට පස්සේ තව ගොඩක්ම වැදගත් මිෂන් එකක් තමයි මැරින මිෂන් එක. මේකේ 10ක් මිෂන්ස් 10ක් තිබුණා. සිකුරු සහ වීනස් සහ මාස් එක්ස්ප්ලොරේෂන් ඒ ග්‍රහලෝක දෙක ගැන තොරතුරු හොයන්න තමයි මැරින මිෂන් එක දියත් උනේ. එතකොට ගොඩක්ම මේ මිෂන්ස් මේ කාලෙදී අපි මේ මිෂන්ස් කරේ අපේ ඉන ප්ලැනට්ස් 4 ගැන විස්තර හොයන්න. අපි අරුණාම ඉතුරු ඉන ප්ලැනට්ස් ගැන හොයන්න තමයි ගොඩක්ම මේ මිෂන්ස් දියත් කරේ. ඊපස්සේ 1969 දී අපොලෝ 11 යානය මේක පළවෙනි සඳධරණය NASA එකෙන් කරන්නේ. ඊට පස්සේ 1981 දී තව විශේෂ මිෂන් එකක් වෙනවා කොලොම්බියා. මේක තමයි පළවෙනි සාර්ථක ස්පේස් ෂටල් එක. ඊට පස්සේ දැන් මේ වෙනකන් මේ 2000 වගේ වෙනකන් ප්‍රයිවට් කම්පනීස් මුකුත් තිබ්බේ නැහැ ස්පේස් ඉන්ඩස්ට්‍රි එකේ. ඊට පස්සේ 2000 පස්සේ ප්‍රයිවට් කම්පනීස් ආරම්භ වෙනවා. 2002 SpaceX, 2004 Virgin Galactic, 2006 Rocket Lab, 2015 Orbital ATK මේ විදිහට ප්‍රයිවට් කම්පනීස් පටන් ගන්නවා. ඊට පස්සේ 2000 පස්සේ මම විශේෂ මිෂන්ස් 4ක් තෝරගත්තා. 2010 Falcon 9 මේක ස්පේස් එක්ස් එකෙන් කරපු පළවෙනි ප්‍රයිවට් ලොන්ච් එක. මිනිස්සු නැති කැප්සූල් එකක්. ඊපස්සේ 2011 දී ජූනෝ NASA එකෙන් කරේ ජුපිටර් එක්ස්ප්ලොරේෂන් එක. ඊපස්සේ 2020 දී ඩ්‍රැගන් 2 ස්පේස් එක්ස් එකෙන් කරපු මිෂන් එක. මේක තමයි පළවෙනි මිනිස්සුන් සහිත ප්‍රයිවට් ලොන්ච් එක.
ඊට පස්සේ 2021 පෙබරවාරි කියන්නේ ගිය මාසේ පර්සවරන්ස් රෝව එක මාස්වලට ගියා. ඒක තමයි අපිට ළඟදිම දැනගන්න ලැබුණ මිෂන් එක, රොකට් මිෂන් එක. හරි. ඉතින් මේක තමයි ඉතිහාසය ගැන කියන්න තියෙන්නේ. දැන් රොකට් එකක් ලොන්ච් කරන්න කලින් රොකට් එකක විවිධ අංශ භාරව විවිධ නිලධාරීන් ඉන්නවා. එතකොට ලොන්ච් කරන්න කලින් ඒ හැමෝගෙම වෝට් එකක් යනවා. තමන්ට අදාළ කොටස ලෝච් කරන්න රෙඩිද කියලා දැනගන්න. ඉතින් අපි ඒ වගේ වීඩියෝ එකක් දැන් බලමු. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් රොකට් එකක තියෙන කොටස් මොනවද කියලා. Status check to proceed with terminal count. Atlas systems, propulsion, go. Hydraulics, go. Pneumatics, go. LO2, go. Water, go. Centaur systems, propulsion, go. Pneumatics, go. LO2, go. LH2, Go. has gas, Go. electrical systems, airborne, Go. ground, Go. facility, Go. RFFTS, go. Flight control, Go. GCQ, Go. op support, Go. com, Go. umbilicals, Go. arm control, Go. ECS, Go. redline monitor, Go. quality, Go. op safety manager, Go. ULA safety officer, Go. vehicle system engineer, Go. anomaly chief, Go. range coordinator, Clear to proceed. flight director, Flight is go. launch director, LD is go, and LC, you have permission to launch. proceeding with the count. ඉතින් වල දකින්න ඇත්තේ දැන් වීඩියෝ එක කලින් වීඩියෝ එක වගේ වීඩියෝ එකේ විවිධ කොටස් ගැන කිව්ව කතා කරන රොකට් එක කොටස් ගැන. ඉතින් මේ රොකට් එක ඔයාලා දකින්න ඇති මෙහෙම එයාලා ඒ බෝඩ් එකෙන් රොකට් එකේ කොටස් ගැන ඒ කොහොමද හොඳ තත්ත්වයේ තියෙනවද කියලා වගේ දේවල් කතා කරා. ඉතින් අපි බලමු මේ රොකට් එකේ කොටස් ප්‍රධාන වශයෙන් මොනවද කියලා. මෙතන අපි විස්තර ගන්න පහසු වෙන්න මේ රොකට් එකේ කොටස් ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදනවා. ඒ තමයි ස්ට්‍රක්චර් සිස්ටම්, ප්‍රොපල්ෂන් සිස්ටම්, ගයිඩන්ස් සිස්ටම් සහ පේලෝඩ් සිස්ටම් කියලා කොටස් හතර. එතකොට මේ ස්ට්‍රක්චර් සිස්ටම් එකට කියන්නේ මේ රොකට් එකේ තියෙන සම්පූර්ණ ආකෘතිය තමයි මේ ස්ට්‍රක්චර් සිස්ටම් එකට අයිති වෙන්නේ. ඉතින් මේකට අයිති වෙනවා නෝස් කෝන් එක මේ රතු පාටින් තියෙන ස්ට්‍රක්චර් සිස්ටම් එකේ නම් කරන කොටස්. නෝස් කෝන් එක ෆ්‍රේම් එක වගේ පින් තියෙන මේ පහළ තියෙන අටු වගේ කොටස්. ඉතින් මේ නෝස් කෝන් එක ගත්තොත් එහෙම මෙතන තමයි අපේ පේලෝඩ් සිස්ටම්. පේලෝඩ් සිස්ටම් එක කියන්නේ අපි අභ්‍යවකාශ ගත කිරීමට අරන් යන දේවල්. අන්න ඒ දේවල් තමයි මේ පේලෝඩ් සිස්ටම් එකට අයිති වෙන්නේ. ඉතින් මේ නෝස් කෝන් එක මේ ඉහළ ප්‍රදේශයේ තමයි මේ පේලෝඩ් සිස්ටම් එක තියෙන්නේ. ඊට පස්සේ මේ ෆ්‍රේම් එක ගත්තොත් එහෙම ෆ්‍රේම් එක ඇතුළට වෙන්න අපිට කියන්නේ ඉන්ද්‍ර ටැංකි වගේම අනිකුත් ටැංකි සහ දේවල්. එතන මේ ෆින් කියන එක. ෆින් කියන එක පාවිච්චි වෙන්නේ අපි වායුගෝලයේ තුලින් ඉහළට යද්දී අවශ්‍ය රොකට් එකේ හැසිරීම පාලනය කරන්න තමයි ෆින් පාවිච්චි කරන්නේ. ඉතින් මේ හැමදේම පාලනය කරන්න පාවිච්චි කරන සිස්ටම් එකට තමයි මේ ගයිඩන්ස් සිස්ටම් එක නැත්නම් කන්ට්‍රෝල් සිස්ටම් එක කියන්නේ. ඉතින් මේ සිස්ටම් තුනට අමතරව අනිත් සිස්ටම් එක තමයි ප්‍රොපල්ෂන් සිස්ටම් එක. ඒ කියන්නේ අද අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන සිස්ටම් එක. අපි එතන මේ ප්‍රොපල්ෂන් සිස්ටම් එකට අයිති වෙනවා ඉන්ධන ටැංකිය, ෆුවල් ටැංක්, ඔක්සිඩයිසර් ටැංක්, කියන්නේ ඔක්සිකාරක ගබඩා කරලා තියෙන ටැංකිය. ඊට පස්සේ පම්ප්ස්, ඊට පස්සේ එන්ජින්ස්, නොසල් කියන්නේ මෙන්න මේ වගේ දේවල් තමයි අයිති වෙන්නේ අපේ ප්‍රොපල්ෂන් සිස්ටම් එකට. ඉතින් මම ප්‍රොපල්ෂන් සිස්ටම් එක ගැන කතා කරද්දී ඔයාලට කොටස් කීපයක් අරන් දෙන්නවා වගේ මෙන්න මෙතන අපි තියෙනවා නොසල් කියන එක. නොසල් කියන එක තමයි මෙන්න මේ අපි දකුණු පැත්තේ තියෙන රූපය කියන්නේ කේතුවක් වගේ හැටියට. ඉතින් ඔයාලා මේ නොසල් කියන එක දැකලා ඇති අනිවාර්යයෙන්ම රොකට් වෙනවා. ඔය ඇත්තට රොකට් එකක් තියෙද්දි ඉතින් මේ නොසල් කියන එකේ ඇයි මේ නොසල් එකට මෙහෙම හැඩයක්ම ගත්තේ? ඉතින් මේකට ඇත්තටම ඔයාලා සමහරවිට හිතලත් ඇති. ඉතින් මෙන්න මේකට ඇත්තටම හේතුවක් තියෙනවා මේ නොසල් එකේ මෙහෙම හැඩයක් ගන්න. ඔයාලට මේ පැත්තේ වම් පැත්තේ තියෙන මේ රූපෙන් පේනවා මේ මෙන්න මෙතන මේ කඩේරි වලට දකුණු පැත්තෙන් තියෙන අපිව පේන නොසල් එක. ඊට වම් පැත්තෙන් තියෙන්නේ මේකට කියන්නේ අපි කම්බෂන් චැම්බර් කියලා. ඒ කියන්නේ මෙතන තමයි අපේ දහනය සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මෙතන තියෙන වායුව අපිට තියෙන මේ ප්‍රස්ථාරය තියෙන විදිහට මේ ප්‍රස්ථාර රතු පාටේ අපිට පෙන්වනවා උෂ්ණත්වය, කොළ පාට රේඛාවෙන් පෙන්වනවා පීඩනය, ඒ වගේම මේ නිල් පාට රේඛාවෙන් පෙන්වනවා අපේ ප්‍රවේගය. කියන්නේ මේ
මෙතන මේ අපේ නොසල් එකෙන් එළියට එන වායු ධාරාවේ පීඩනය උෂ්ණත්වය සහ ප්‍රවේගය කියන ටික තමයි මේ ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ. ඉතින් මේ ප්‍රස්ථාරය අපි මේ කම්බෂන් චැම්බර් එක ඇතුළේදී ගත්තොත් එහෙම උෂ්ණත්වය හරි ඉහළ උෂ්ණත්වයක් තියෙනවා. පීඩනයත් හරි ඉහළ උෂ්ණත්වයක් තියෙනවා. හැබැයි අපිට අවශ්‍ය කරන ප්‍රවේගය ඇත්තටම වායු ධාරාව ඉතා වේගෙන් එළියට යවන්න ඕන අපිට රොකට් එකක් ඉහළට ගමන් කරන්න අවශ්‍ය තෙරපුම ලබා ගන්න. ඉතින් මේ තෙරපුම ලබා ගන්න මෙයාට ඉහළ පීඩනයක උෂ්ණත්වයක වායුවක් මේ කම්බෂන් චැම්බර් එකේ තිබ්බට මෙයාලට මදි එක මෙන්න මේ ප්‍රවේගය කියන එක මදි. ඉතින් මෙයාලා ප්‍රවේගය වැඩි කරගන්න ඕන. ඉතින් ප්‍රවේගය වැඩි කරන්න ඔයාලා දන්නවා වායු වල තියෙන වායු වල තියෙන නියමත් එක්ක මේ ප්‍රවේගය වැඩි කරගන්න නම් මෙන්න මේ කම්බෂන් චැම්බර් එකේ හරස්කඩ වර්ගඵලය අඩු කරන්න වෙනවා. ඉතින් මේ හරස්කඩ වර්ගඵලය අඩු කරපුවම මෙන්න මේ ප්‍රවේගය වැඩි වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රවේගය වැඩි වෙලා මෙන්න මේ අවස්ථාවේ මෙතන කඩේෙන් දක්වන අවස්ථාව නැත්නම් මේ m සමාන 1 කියලා දෙන අවස්ථාව. ඉතින් m සමාන 1 කියන්නේ m කියන්නේ මාක් අංකය කියනවා මේකට කියන්නේ. ඒ කියන්නේ ශබ්දයේ වේගයට සමාන වෙන අවස්ථාව තමයි මේ කියන්නේ. මේ එළියට යන වාත ධාරාවේ ප්‍රවේගය ශබ්දයේ වේගයට සමාන වෙන අවස්ථාව. මේ ශබ්දයේ වේගයට සමාන වෙන අවස්ථාවේදී පස්සේ එතකොට මෙයාට ගමන් කරන වාත ධාරාවේ ප්‍රවේගය ආය කියන්නේ ඒකට වෙනම ගුණයක් වෙන ශබ්දයේ වාත ධාරාව ශබ්දයේ වේගය පහු කරාට පස්සේ ඒකට වාතය හැසිරෙන විදිහ පොඩ්ඩක් වෙනස් වෙනවා. කලින් කිව්වා මේ හරස්කඩ වර්ගඵලය අඩු කරනවා අපි ප්‍රවේගය වැඩි කරගන්න කියලා. හැබැයි එහෙනම් ප්‍රවේගය වැඩි වෙලා ශබ්දයේ වේගය පහු කරාට පස්සේ හරස්කඩ වර්ගඵලය අඩු වුණොත් එහෙම ආය ප්‍රවේගය අඩු වෙන්න ගන්නවා. ඉතින් ඒකින්ද අපිට සිද්ධ වෙනවා මේ වැඩි වෙච්ච ප්‍රවේගය තවත් වැඩි කරගන්න ඕන. වැඩි කරගන්න මෙන්න මේ හරස්කඩ වර්ගඵලය වැඩි කරන්න. يعني ශබ්දයේ වේගය පහු කරාට පස්සේ අපිට ආයෙ සිද්ධ වෙනවා හරස්කඩ වර්ගඵලය වැඩි කරලා මෙන්න මේ වාත ධාරාව ප්‍රවේගය ශබ්දයේ වේගයට වඩා වැඩි. ඒ වැඩි වුණ අගය තවදුරටත් වැඩි කරගන්න. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මෙන්න මේ අවස්ථාවේදී තියෙන වාත ධාරාව තප්පරයට මීටර් 200ක වගේ ප්‍රවේගයක් තියෙනවා. හැබැයි මෙන්න මේ හැඩයත් එක්ක වාත ධාරාවේ ප්‍රවේගය වැඩි වුණාම මෙන්න මෙතෙන් දැනනකොට අවස්ථාවකට තප්පරයට කිලෝමීටර් 4ක වගේ ප්‍රවේගයකට වාත ධාරාව ලක්වෙනවා. ඒකෙන් පීඩනය බලන්න මේ ප්‍රස්ථාරය බලපන් පීඩනය සහ උෂ්ණත්වය මෙන්න මේ කම්බෂන් චැම්බර් එකට වඩා මේ නොසල් එකෙන් එළියට එද්දී අඩු වෙන්න ගන්නවා. ඒ කියන්නේ අඩු වෙලා ඉතා අඩු වගේකට එනවා. මේක ඇත්තම දුරුත් මේ පීඩනය මේ කම්බෂන් චැම්බර් එක තියෙන සාමාන්‍ය බාර් 300 වගේ අගයක් තියෙන්නේ. මේ එළියට යන අවස්ථාවේදී ඒක බාර් 0.1ක වගේ අගයකට අඩු වෙනවා. ඉතින් නොසල් එකේ හැඩය ඇත්තම ඔයාලට ප්‍රශ්නයක් තිබුණා නම් සහ කොහොම වුණත් ඔයාලා දැනගන්න මේ නොසල් එකේ හැඩය ඇයි මෙන්න මේ විදිහට තෝරගත්ත කියලා. ඉතින් මේ නොසල් එක ගැන මම කතා කරේ. මේ නොසල් එක කියන එක අපේ ඉස්සරහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන එන්ජින් වර්ග කිහිපයක්. මේ හැම එන්ජින් වර්ගයකම රොකට් එන්ජින් වර්ගයකම මේ නොසල් එක කියන අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම තියෙන අංගයක් විදිහට අර මේ හැඩයට හේතුවක් තමයි මේක සෑහෙන වටිනවා. ඉතින් අපි ඉස්සරහට ගියොත් එහෙම මම කියවනේ දැන් අපේ එන්ජින් වර්ග ගොඩක් ගැන කතා කරනවා. එතන මේ එන්ජින් වර්ග ගොඩක් අතරින් මම ඉස්සරහම පටන් ගන්නවා අපේ සරලම එන්ජින් වර්ගය. cold gas cluster කියලා තමයි කියන්නේ. මේක තමයි අපිට පාවිච්චි වෙන රොකට් එන්ජින් සරලම එන්ජින් වර්ගය. ඉතින් මෙතනදී පාවිච්චි වෙන්නේ අධික පීඩනයට ලක් කරපු වායු ධාරාවක්. ඉතින් වායු ගෑස් එක. ඉතින් මේකට cold gas cluster. මේ cold කියන වචනේ පාවිච්චි කරන හේතුව කියනවා කියන්නම් ගන්න. ඉතින් මෙතනදී මේ රූප පෙන්වන විදිහට වලට මෙතනදී මේ තියෙන කොටස් තුනක්. ෆුවල් ටැංක් එහෙම ඉන්ධන ටැංකිය විදිහට අපි පාවිච්චි කරන ගෑස් තියෙන මේ ටැංකිය. මේක අධික පීඩනයක් අතරේ තියෙනවා. ඊට පස්සේ මෙතන වෑල් එකක් තියෙනවා. මෙතන අපි තියෙන ට්‍රස්ට් එක සහ මේ පැත්තේ අපේ නොසල් එක තියෙනවා. ඉතින් මේ නොසල් එක යනවා ගන්නවා. ඒතර මේකෙදි කරන්නේ මේ ගෑස් එක අධික පීඩනයක් අතරේ තියෙන ගෑස් එක මෙන්න මේ වෑල් එක ඇරලා මෙන්න මේ ට්‍රස්ට් එක හරහා නොසල් එකෙන් එළියට යන සලස්සන එකක් කරනවා. එතකොට අපි මෙතනදී පාවිච්චි කරන ගොඩක් වෙලාවට හීලියම් නයිට්‍රජන් වගේ සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාශීලීත්වය අඩු නිෂ්ක්‍රීය වගේ වායු. ඉතින් මෙන්න මේ වායු මම කියන්නේ මේ කොටස් තුනක් යටතේ ගමන් කරනවා කියන. ඉතින් මේක මෙන්න මේ වායුන්ගෙන් යවන මේ එන්ජින් වර්ගයේදී ඇත්තටම තියෙන්නේ අඩු තෙරපුම් බලයක් ඇති වෙන්නේ. අඩු තෙරපුම් බලයක් ඇති වෙන්නේ. ඒ වගේම මෙතනදී අපි අනිත් දකිනා වගේ දහනයක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ දහනයක් සිද්ධ නොවීම නිසාම තමයි මෙතන කියන්නේ
කෝල් ගෑස් ට්‍රස්ට කියලා. ඉතින් සාමාන්‍ය වල ගන්න එන්ජින් රොකට් දැකලා තියෙනවා නම් එතන දහනයක් එක්ක විශාල දහනයක් වඩ දක්ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මෙතන ඒ වගේ දහනයක් සිද්ධ වෙන්නේ අතරම දෙන්නේ අධිපීඩනයේ තියෙන වාත ධාරාවක් එළියට නිදහස් කරන එක. ඉතින් මේ ඔයාලා දැන් තේරෙන්නේ නැති මේ නම එන්න හේතුවත් මොකක්ද කියලා. ඉතින් මේක මම කියවගේ තෙරපුම් බලය අඩුයි සහ කාර්යක්ෂමතාව අපි ඉස්සරහට කතා කරන රොකට් එන්ජින් වලට වඩා අඩුයි. ඉතින් මෙන්න මේකේ ඇත්තටම දැන් මෙහෙම පාවිච්චි කරන්න වාසි තියෙන්න බෑ. දැන් මේක කියනවා තෙරපුම් බලය අඩුයි කාර්යක්ෂමතාව අඩුයි කියන්නේ වාසිත් තියෙනවා මෙතන. මේක සාමාන්‍ය ලාභදායී වගේ මේක සරලයි. මේක ඒ වගේම සෑහෙන රිලයබල්. ඒ කියන්නේ අපිට විශ්වාසදායී පද්ධතියක්. ඔයාලා ඉස්සරහට තියෙන එන්ජින් එක බලද්දී ඔයාලා ඉස්සරහට දෙක තේරෙයි ගොඩක්ම ඇයි මෙහෙම කියන්නේ කියලා. ඉතින් මේ වගේ ඒ වගේම මේක අවාසිත් තියෙනවා මම කියවා වගේ අඩු තෙරපුම් බලයක් තියෙන්නේ. ඊට පස්සේ මේක අරන් යන්න පුළුවන් අපිට අරගෙන යන්න පුළුවන් ස්කන්ධය අඩුයි. ඒ වගේම මේක තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයාලා මේ රූපේ දකිද්දී තේරෙනවා මෙන්න ගෑස් එකක් තියෙනවා මේක තරණය කරලා ඒක තියෙන පීඩනය එළියට නිදහස් කිරීමක් තමයි කරන්නේ. ඉතින් හිතන්න මේ ගෑස් එක අඩු වෙගෙන එද්දී මේක පීඩනයත් අඩු වෙනවා. පීඩන අඩු වෙද්දී පීඩන අඩු වෙගෙන නැද්දි මේකෙන් නිපදවන මේ රොකට් එන්ජින් එකෙන් නිපදවන වාත ධාරාව වේගය එළියට නිකුත් කරන වාත ධාරාව වේගයක් අඩු වෙනවා. ඉතින් මේක මේ එන්ජින් එකේ තියෙන තවත් අඩුපාඩුවක්. ඉතින් මේ වුණාට මේ රොකට් එන්ජින් එක විවිධ අවස්ථාවලදී පාවිච්චි කරනවා. ඒ වගේ අවස්ථා තමයි orbital maintenance. මේ orbital maintenance කියන එකේදී අපිට ඔයාලට මේ රූපේදී පේනවා මෙතන තියෙනවා මේකට කියන්නේ manned maneuvering system එකක් කියලා. එතකොට මෙන්න මෙතනදී මේක පාවිච්චි කරන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න ගගනගාමී එයාලගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙන අලුත් වැඩිය කටයුතු කරන්න වගේ එළියට යන්න වගේ දේවල්. ඉතින් මේකදී යාර පාවිච්චි කරන්නේ මේ cold gas thrust කියන රොකට් වගේ. Falcon 9 රොකට් එකේ ෆස්ට් ස්ටේජ් එකේ හැරවීම කටයුතු සිදු කරන්න මෙන්න මේ cold gas thrust එක ගැන පාවිච්චි කරනවා. ඉතින් cold gas thrust ගැන කොහොම කියද්දි ඊට පස්සේ අපි දන්නවා තවත් රොකට් එන්ජින් වගේ එකක්. ඒකට තමයි කියන්නේ මොනොප්‍රොපලන්ට් රොකට් එන්ජින් කියලා. ඒතර මේ මොනොප්‍රොපලන්ට් එකේදී අපි කලින් කතා කරා ප්‍රොපලන්ට් කියන ප්‍රොපලන්ට් ගැන කතා කරා. එතකොට මේ ප්‍රොපලන්ට් එක වර්ගයක් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා ඉස්සරහට බලගන්න පුළුවන් බයි ප්‍රොපලන්ට් රොකට් එන්ජින් ගැන. ඒතකොට මේ ප්‍රොපලන්ට් වර්ග දෙකක් පාවිච්චි කරනවා. මේ මොනොප්‍රොපලන්ට් එකේදී අපි මේ ප්‍රොපලන්ට් ටැංක් කියන එකක් තියෙනවා. මේක තමයි අපිට අවශ්‍ය ඉන්ධනය තියෙන්නේ. ඊට අමතරව මේ මෙතන තියෙනවා ගෑස් ටැංකියක්. ඒකට මේ ගෑස් ටැංකියේ තියෙන ඉනර්ට් ගෑස් එහෙම නැත්නම් නිෂ්ක්‍රීය තත්ත්වයේ තියෙන වායු. ඒතර මේ මෙතෙන්දි වෙන්නේ මෙන්න මේ වැල්ව් ඇරලා ඊට පස්සේ මේ වැල්ව් ඇරලා මේ ගෑස් එක මෙහාට තල්ලු කරනවා. මේ ගෑස් එක අපේ පැත්තට තල්ලු කරද්දී මේ ප්‍රොපලන්ට් ටැංක් එක එහෙම නැත්නම් ඉන්ධන ටැංකියේ තියෙන ප්‍රොපලන්ට් එක තල්ලු වෙනවා. මේ ගෑස් එක පීඩනයෙම මේ පැත්තේ ට්‍රස්ට් එකට. මේ ට්‍රස්ට් එක වලට දකින්න පුළුවන් තියෙනවා මෙන්න මේ දැලක් වගේ එකක්. මේකට කියන්නේ උත්ප්‍රේරක දැලක් තියෙනවා. මේ උත්ප්‍රේරක දැලට ආවට පස්සේ මෙන්න මේ අපෙන් එවන ඉන්ධනය මේ උත්ප්‍රේරකත් එක්ක ක්‍රියා කරලා වායුවක් නිපදවනවා. වායුව නිපදවනවා. මේ වායුව අධික වේගයෙන් මෙන්න මේ නොසල් එක හරහා එළියට විදීමෙන් තමයි මෙන්න මේ රොකට් එන්ජින් එකට අවශ්‍ය කරන තෙරපුම් බලය ලබා ගන්න. ඉතින් මෙතනදී ඔයාලට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උත්ප්‍රේරක කියන වචනයක් තමයි මොකක්ද මේ උත්ප්‍රේරක? උත්ප්‍රේරකයක් කියන්නේ අපේ මොකක් හරි රසායනික ප්‍රතික්‍රියාවක් කරද්දී ඒකේ වේගය වැඩි කරන්න පාවිච්චි කරන දෙයක්. උත්ප්‍රේරක ඒකේ ක්‍රියාකාරීත්වය ක්‍රියාශීලීත්වය වැඩි කරන්න පාවිච්චි කරන දෙයක්. ඉතින් ඔයාලට මම උදාහරණයක් කියන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල දෙක පාවිච්චි කරන දෙයක්. ඒක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ඔයාලා දැකලා තියෙන දුඹුරු පාට බෝතලයක් එක තියෙන අඳුරු බෝතලයක් එක. එතන අඳුරු බෝතලයක්. ඉතින් මේ අඳුරු බෝතලයක් එක තියෙන එක නිරේලියට එහෙම නිරාවරණය කරන්න එපා. මොකද නිරේලියට නිරාවරණය කරොත් එහෙම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන එක වියෝජනය වෙනවා. ඒතකොට මේ සූර්යාලෝකයේ නැත්නම් උෂ්ණත්වය ක්‍රියාත්මක වෙන්නේ මේ අවස්ථාවේ උත්ප්‍රේරකයක් විදියට. ඒ කියන්නේ උත්ප්‍රේරකයක් පාවිච්චි කරන අපේ ප්‍රතික්‍රියාවක වේගය වැඩි කරන්න. වේගය කියන්නේ ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි කරන්න. ඉතින් මෙතෙන්දී ඇත්තටම කිව්වොත් මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පාවිච්චි කරන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මෙතන ප්‍රොපලන්ට් එකක් විදිහට භාවිත කරනවා. ඊට අමතරව සමහරක් එන්ජින් වල හයිඩ්‍රසීන් කියන හයිඩ්‍රසීන් පාවිච්චි කරන මේ ප්‍රොපලන්ට් එක විදිහට. මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිත වෙද්දී යාලා යොදා ගන්න උත්ප්‍රේරකයක් විදිහට මැංගනීස් ඔක්සයිඩ් සහ
ලෙඩ් ඔක්සයිඩ් කියන මිශ්‍රණය. ඒ වගේම හයිඩ්‍රොජන් ගැන කතා කරොත් එහෙම හයිඩ්‍රොජන් වලින් මෙයාලා උත්ප්‍රේරක විදිහට පාවිච්චි කරන්නේ ඉරිඩියම් වලින් ආවරණ කරපු ආලේප කරපු ඇලුමිනියම් ඔක්සයිඩ් කියන එක තමයි පාවිච්චි වෙන්නේ. මෙන් උත්ප්‍රේරක විදිහට හයිඩ්‍රොජන් මෙන්න මේ හයිඩ්‍රොජන් ඉන්ධන විදිහට පාවිච්චි කරලා මෙතන උත්ප්‍රේරක විදිහට පාවිච්චි වෙන්නේ ඉරිඩියම් වලින් ආවරණය කරපු ඇලුමිනියම් ඔක්සයිඩ් කියන එක. ඉතින් මෙන්න මේ හයිඩ්‍රොජන් මෙන්න මේ උත්ප්‍රේරක දැලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ ඇත්තම එක තාපදායක ප්‍රතික්‍රියාවක්. විශාල තාපයක් නිපදවනවා සෙල්සියස් අංශක 1000ක වගේ. ඉතින් මේ විශාල තාපයක් නිපදවනවා. දැන් අපි කලින් කතා කරා කෝල් ගෑස් ට්‍රස්ට් එකේ මේවා වෙනස් වෙන්නේ නැහැ. මේක විශාල තාපයක් නිපදවනවා. එතකොට තාපයක් නිපදවනවා වගේ නයිට්‍රජන්, හයිඩ්‍රජන් සහ ඇමෝනියා කියන වායු මෙන්න මේ වායු තමයි මෙතනින් මේ උත්ප්‍රේරකයේ සමග ගැටීමෙන් සිදුවන ප්‍රතික්‍රියාව නිපදවන්නේ. මේ නිපද වෙන වායු අධික වේගයකින් මෙන්න මේ නොසල් එක හරහා එළියට යවලා තමයි මේ එන්ජින් එක වැඩ කරන්නේ. ඉතින් මම කතා කරා දැන් අපි එන්ජින් වල කීපයක් තියෙනවා. මම ඉතින් මෙතෙන් කතා කරා මොනෝප්‍රොපලන්ට් රොකට් එන්ජින් වගේ ගෑස් ට්‍රස්ටර් එක. ඒ වගේම මම ඔයාලට උදාහරණයක් දෙන්නම් මොනෝප්‍රොපලන්ට් රොකට් වල පාවිච්චි වෙන තැන ගැන. ඔයාලා දන්නවා විතර මේ ළඟදී අඟහරුවට ගොඩ බහැපු දැන් අපේ දිලන්ජිනි කිව්වා වගේ පර්සිවරන්ස් යානේ අපි පාවිච්චි කරනවා ප්‍රසිවරන්ස් රෝවර් ගොඩ බස්තන්න පාවිච්චි කරන මේ ස්කයි ක්‍රේන් කියන එක පාවිච්චි කරනවා. ඔයාලා දකින්නත් ඇති ඒකනේ බැලුවා නම් එහෙම. ඒතකොට මෙන්න මේකේ පාවිච්චි රොකට් 8ක්. මේ රොකට් 8ටම පාවිච්චි වෙන්නේ මොනෝප්‍රොපලන්ට් රොකට්. ඒතකොට ඒක පාවිච්චි වෙන්නේ හයිඩ්‍රොජන් භාවිත වෙන මොනෝප්‍රොපලන්ට් රොකට්. එතකොට සාමාන්‍ය රුසියන් අභ්‍යවකාශ යානවල මේ රූපේ තියෙනවා වගේ පාවිච්චි වෙන්නේ ඇටිටියුඩ් කන්ට්‍රෝල් සිස්ටම්. ඇටිටියුඩ් කන්ට්‍රෝල් සිස්ටම් කියන්නේ මේ යාන මේවා අභ්‍යවකාශයට හරවන්නේ මොනනම් පාවිච්චි කරනවා මෙන්න මේ මොනෝප්‍රොපලන්ට් රොකට්. එතෙන්දී අපි යොදාගන්නේ H2O2 එහෙම නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඉතින් මම හිතනවා ඔයාලට එන්ජින් වල ගැන වගේම අවබෝධයක් හම්බ වෙන්නේ නැති මේ මොනවද කියලා. ඉතින් අපි ඊළඟට තියෙන බයිප්‍රොපලන්ට් රොකට් එන්ජින් ගැන කතා කරන්න මම ආරාධනා කරනවා. හරිද? දිලීප මට හිතෙන්නේ හොඳ පැහැදිලි කිරීමක් කරා මොනවද මොනෝප්‍රොපෙලන්ට් රොකට් සහ නොසල් එක ක්‍රියාකාරීත්වය ඒ සියලුම දේවල් හොඳ පැහැදිලි කිරීමක් කරා දිලීප. ඒත් එක්කම ඔයගොල්ලෝ දැන් රොකට් එකක් කොහොමද ඒකේ ඉවොලූෂන් එක උනේ ඒකේ පාමේ මුලින් අර අහස් කූරේ ඉඳලා කොහොමද දැන් පවතින ෆැල්කන් 9 දැන් ස්ටාර්ෂිප් වගේ වෙනකන් රොකට් දක්වා කොහොමද ඒකේ ඉවොලූෂන් එක උනේ කියලා ඔයගොල්ලොන්ට යම්කිසි අදහසක් ඇති කියලා මම හිතනවා. ඉතින් අපි බලමු දැන් දිලීප ඉස්සෙල්ලා කතා කරන්නේ මොනෝප්‍රොපෙලන්ට් රොකට් ගැන. ඒ වචනයෙන්ම ඔයගොල්ලොන්ට තේරෙන්න ඕන මොනෝප්‍රොපෙලන්ට් කියන එකේ තේරුම වෙන්නේ මොනෝප්‍රොපෙලන්ට් ඒ කියන්නේ ප්‍රොපෙලන්ට් වර්ග එකයි තියෙන්නේ කියලා. හැබැයි දැන් මම ඔයගොල්ලොත් එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බයි ප්‍රොපෙලන්ට් රොකට්ස් ගැන. ඒකේ බයි ප්‍රොපෙලන්ට් රොකට්ස් කියන එකේ තේරුම වෙන්නේ ඒකේ ප්‍රොපෙලන්ට් වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඒකට පාවිච්චි කරන ඒ කියන්නේ ඒකේ ඉග්නිෂන් එකට ඒ කියන්නේ ඒක දහනය සඳහා පාවිච්චි කරන සංයෝග දෙකක් තියෙනවා රොකට් එක ඇතුළේ. ඉතිං දැන් බයි ප්‍රොපෙලන්ට් රොකට්ස් ගැන අපි කතා කරද්දි ඒක කොටස් දෙකක් තියෙනවා ලික්විඩ් බයි ප්‍රොපෙලන්ට් රොකට් සහ සොලිඩ් බයි ප්‍රොපෙලන්ට් රොකට්ස් කියලා. අපි ඒකෙන් ඉස්සෙල්ලාම සොලිඩ් බයි ප්‍රොපෙලන්ට් රොකට්ස් ගැන කතා කරමු. ඒ කියන්නේ ඝන බයි ප්‍රොපෙලන්ට් රොකට්ස් ගැන අපි ඉස්සෙල්ලාම කතා කරමු. ඒකෙදී මේකේ ප්‍රොපෙලන්ට්ස් දෙක විදිහට පාවිච්චි වෙන්නේ දෙකක්. ඒ තමයි එකක් ෆුවල් එක අනිත් එක ඔක්සිඩයිසර් එක විදියට. අපි බලමු ඉස්සෙල්ලා මොකද්ද ෆුවල් එක කියලා කියන්නේ. අපි උදාහරණයක් හැටියට ගමු අපේ සාමාන්‍ය වාහනයක් කියලා. සාමාන්‍ය ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් එක ඒ කියන්නේ අභ්‍යන්තර දහන එන්ජින් එක අපි ෆුවල් එක විදියට පාවිච්චි කරනවා සාමාන්‍ය පෙට්‍රල් ඩීසල්. ඔක්සිඩයිසර් එක කියලා කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ අහලා ඇති අනිවාර්යෙන් ඔය එන්ජින් එක තියෙනවා දෙයක් කාබියුලේටර් එක කියලා. ඒකෙන් හැම වෙලාවෙම කරන්නේ එළියේ තියෙන ඔක්සිජන් ඇතුළට ඇදලා ගන්න.
ඇතුළට ඇදලා අරගෙන ඒක කම්බෂන් චේම්බර් එකට යවලා ඒ දෙක එකිනෙකට ක්‍රියාත්මක කරවලා දහනය ඇති කරවලා තමයි අපිට ගමන් කිරීමට අවශ්‍ය බලය සපයලා දෙන්නේ. ඉතිං ඔගොලට තේරෙන්න ඕන දැන් අන්න ඒ වැඩේම තමා ඔක්සිඩයිස එකක් විදිට මේකෙන් සිද්ධ වෙන්නේ. ඔක්සිඩයිස එකක් කියන්නේ දහනයට අවශ්‍ය ඔක්සිජන් සපයන යම්කිසි සංයෝගයක්. ඉතින් එතකොට අපි මෙතන සොලිඩ් බයි ප්‍රොපෙලන් ප්‍රොසෙස් ගැන කතා කරද්දි ඒකේ ෆුවල් එක විදිට සාමාන්‍යෙන් පාවිච්චි කරන්නේ ඇලුමිනියම් පවුද එකන ඇලුමිනියම් කුඩු කියල ජාත කුඩු එකන ඇලුමිනියම් කියන එක පුදු කරලා ගන්න පවුඩ එකක් විදිර තමා අපි ඒගේ ෆුවල් එක විදිර පාවිච්චි කරන්නේ. ඔක්සිඩයිස එක විදියට පාවිච්චි කරන්න අප මෙතන ඇමෝනියම් පර් කලෝරේට් උගුණට සංයෝගය මෙතන දීල තියෙනවා NH4ClO4 කියලා. ඒත් එක්කම මෙතන තව ඔයගොල්ලොන්ට යම් කිසි දෙයක් තිය තියෙනවා බයින්ඩ කියලා. මොකද මේ බයින්ඩ කිය බයින්ඩ එකක් කියල කියන්නේ අපි දැන් හිතම් දැන් ඔය දෙකම ගණනේ ඔය දෙකම යම් කිසි වූ පවුඩර්ස් දෙක ඔය දෙක එකට මිශ්‍ර කරා කියලා අපිට හරියට එක විදිකට තියාගන්න බෑ නිකන් අපි ඒක යම් කිසි විදියට තැන්පත් කරන්න හැදුවත් හැලෙන්න ඔය වගේ යම් කිසි දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඕක එක්කිනකට එකතු කරලා බන්ධන තියගෙන සවි බලගන්නවල තියාගෙන ඉන්න ඕන. ඒකට තම අපි ඔය බයින්ඩ කියල ජාතියක් පාවිච්චි කරන්නේ ඒක මෙතන තියෙනවා HTPB කියල සංයෝගයක් තියෙනවා සහ තව PBAN කියල සංයෝගයක් තියෙනවා. ඒ සංයෝග දෙකෙන් කුමක් හෝ පාවිච්චි කරලා අපිට බයින්ඩ එකක ක්‍රියා අපිට වැඩේ කරගන්න පුළුවන්. එතැන්දී ඒ බයින්ඩ එක දැම්මට පස්සේ ඒ ප්‍රොපෙලන්ස් වලට ඒක නිකං අර ජෙලිමය මාධ්‍යයක් විදියට ඒ ගැන අර ජෙලිමය මාධ්‍යයක් කියන එක ඔගොලට තේරෙන නොනිකං අර අපි සාමාන්‍යයෙන් ඔය ප්‍රක්ටිකල්ස් කරනකොට වගේ ඔය ජෙලි මාධ්‍ය වගේ පාවිච්චි කරනවන ඒ වගේ ගණත් නොවන ද්‍රවත් නොවන යම්කිසි අතර මැදි ස්වභාවයක තියාගැනීම හැකියාවකට තියෙනවා ජෙලිමය මාධ්‍යයක් විදි. ඉතින් ඒකට තම අපි බයින්ඩ එක යස් කරන්නේ. ඒත් එක්කම ඔගලොන්ට මේ දකුණු පැත්තෙන් පෙන්ලා තියෙනවා කොහොමද රොකට් එක සොලිඩ් බයි ප්‍රොපෙලන් රොකට් එකක් තියෙන්නේ කියලා මේක මේ දෙක කියලා මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ එතනින් කරන්නේ ඒක තමා ඉග්නීෂන් එක ඉග්නීෂන් කරන්න ගැන්නිය අපි පෙට්‍රල් එන්ජින් එක වගේ ගත්තොතින් ස්පාක් ප්ලග් එකක් තියෙනවා. අන්න ඒ වගේ මේ සොලිඩ් බයි ප්‍රොපෙලන් රොකට්ස් වලට ඕන වෙනවා මොකක් හරි යම් කිසි උත්තේජනයක් කියන්නේ යම් කිසි දහනය ආරම්භ කරන්න යම් කිසි දෙයක් කරන්න ඕන අපි විසින් යම් කිසි දෙයක් කරන්න ඕන. ඉතින් ඒකට තමයි මෙතන මේ දෙකේ මේ ඉග්නිෂන් එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ මෙතන මේ නිල් පාටිං ඕගොලට මෙම මේ කොල තියන්නේ අපි කොහොමද මේ ෆුවල් එක තැකලදීන් කියලා මේක අන්තිම මෙතන ඉගනිෂන් කරට පස්සේ උඩ සිට යටට යයි මෙම උඩට මෙම දැල්වි තිබිලා මේ එතකොට මේ එතනින් දැල්වෙන සියලුමදේ මෙතන නොසල් එකෙන් එලියට එනවා. මොකද අනිත් එක මේකට ඔක්සිජන් කියන එක එලියෙන් ගන්න අවශ්‍ය වෙන්නේ නෑ මොකද ඔක්සිඩයිස එකක් අපි දාලා තියන්නේ. ඉතින් එතකොට දහනයට අවශ්‍ය ඔක්සිජන් සම්පූර්ණ වෙනවා. ඒක නිසා මෙතන රත්තු වාතය මේ නොසල් එක හරහා අධික වේගෙන් එලියට ඇවිල්ලා අපිට රොකට් එක උඩට යන්න අවශ්‍ය ලිෆ්ට් ඔෆ් ත්‍රස්ට් එක ලබා දෙන්න. ඉතිං ම හිතන්නේ ඔගුලොන්ට පැහැදිලි ඇති සොලිඩ් බයි ප්‍රොපෙලන් රොකට් වල විශෂත්වය මේකෙදී මේ තියෙන්නේ ඔගොලුන්ට මෙතන පේනවා ඇති මෙතන තියෙන්නේ සොලිඩ් බයි ප්‍රොපෙලන් රොකට් වලින් හදල තියෙන හොඳම බයි ප්‍රොපෙලන් රොකට් වලින් එකක්. මේකෙදි දෙන්න පුළුවන් ත්‍රස්ට් එක වෙනවා නිවටන් මෙගා නිවටන් 12ක්. එකන අපේ මුහුදු මට්ටමේදී මෙගා නිවටන් 12ක වගේ ත්‍රස්ට් එකක් දෙන්න පුළුවන්. එකන ත්‍රස්ට් එකක් කියල කියන්නේ බලයක් අපිට ලබා දෙන්න පුළුවන්. ඒත් එක්කම මේක ස්පෙසිෆික් ඉම්පල්ස් එක 242 සැකන් කියල තියෙනවා. ඔගොලොට දැන් ප්‍රශ්නයක් එනවා මොකක්ද මේ ස්පෙසිෆික් ඉම්පල්ස් එක කියල කියන්න කියලා. අපි ඉස්සෙල්ල බල මොකක්ද ඉම්පල්ස එක කියල කියන්න කියලා. ඉම්පල්ස එක කියලා කියන්නේ ඔගොල සාමාන්‍යෙන්
දන්නවනම් බොහෝ විට ඉම්පල්ස එක එම නැත්තං ආවේගේ කියල කියන්නේ බලය වැඩි කිරීම බලය ක්‍රියාත්මක වූ කාලය F වැඩි කිරීම බලයට අපි F කියල ගන්නවන කාලයට අපි T කියල ගන්නවන බලය වැඩි කිරීම කාලය කියන යුනිට් එකින් අපිට ලබා දෙන්න ඉම්පල්ස එක හෙම නැත්තං ආවේගය දැමකද මේ ස්පෙසිෆික් ඉම්පල්ස් කියල කියන්න හෙම නැතා විශිෂ්ඨාවේගේ දැන් ඔයගොල්ල හුඟක් වෙලාවට අහලා ඇති ඔය විශිෂ්ට තාපධාරිතාව ඒකෙන් මොකක්ද කියවෙන්න ඒගැන්නේ කිලෝග්‍රෑම් එකකට තියෙන තාපධාරිතාවෙන ඔය විශිෂ්ට කියන විශිෂ්ට තාපධාරිතාවෙන් හැම වෙලාම ඔය විශිෂ්ට කියන පදය පාවිච්චි කරන්නේ ඔය කිලෝග්‍රෑම් එකකට කියන අගේට ඉතින් එතකොට මෙතන මේ ස්පෙසිෆික් ඉම්පල්ස එක කියන එකින් අදහස් වෙන්නේ ඉන්දන කිලෝග්‍රෑම් එකකින් ලබා දෙන ආවේගය ඉතින් ඒක අපිට මෙතන දීල තියෙනවා 242 සැකන්ස් එක සාමාන්‍යෙන් බැලුවතින් ඉතාම ලොකු වගේයක් එමෙතන කියනවා ඒ 2.37 කිලෝමිටස් පර් සෙකන්ඩ් ඒ කියන්නේ තත්පරයට කිලෝමීටර් 2.3ක විශිෂ්ට ආවේගයක් ලබා දෙන්න පුළුවන් අපි ඊළඟට යන ලික්විඩ් බයි ප්‍රොපෙලන්ට් රොකට්ස් මොකක්ද මේ ලික්විඩ් බයි ප්‍රොපෙලන්ට් රොකට්ස් කියලා කියන්නේ දැන් ම ඉස්සල කතා කරේ සොලිඩ් බයි ප්‍රොපෙලන්ට් රොකට්ස්නේ දැන් ලික්විඩ් බයි ප්‍රොපෙලන්ට් රොකට්ස් කියනකොටම ඒක තේරෙන්න ඕන අනිවාර්යෙන් අතන තිබුණේ සොලිඩ් දෙකක්නේ දැන් එහෙනම් මෙතන තියෙන්න ඕන ලික්විඩ් දෙකක් ලික්විඩ් දෙකක් විදියට අපිට පාවිච්චි කරද්දී මෙතැන්දී හුඟක් කම්බිනේෂන්ස් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන් එක ජාතිය කම්බිනේෂන්ස් තියෙනවා ඉතින් ඒක පලවෙනි එකක් විදියට ඉසල්ලමං ඔක්සිඩයිසල් එකයි මම කතා කරන්න ඒකෙදි කෙලින් අපි පාවිච්චි කරනවා ලික්විඩ් ඔක්සිජන් සහ මෙතන තියෙනවා RP1 කියලා එකක් එහෙම නැත්නම් අපි ඒකට කියනවා රිෆයින්ඩ් පෙට්‍රෝලියම් මොකක්ද මේ රිෆයින්ඩ් පෙට්‍රෝලියම් කියලා කියන්නේ රිෆයින්ඩ් පෙට්‍රෝලියම් කියලා කියන්නේ කෙරොසීන් කියනක දන්නව නේද භූමි තෙල් කියලා කියන්නේ අපි දන්නවා ඕනම දැන් අපි පාවිච්චි කරන සාමාන්‍යයෙන් හයිඩ්‍රෝකාබන වල සල්ප තියෙනවා ඒ වගේ විවිධාකාර වූ අපද්‍රව්‍ය තියෙනවා ඉතින් අපිට හරි අපි සාමාන්‍ය වෙළඳ පොලේ පාවිච්චි ගන්න විදියට ගත්ත හයිඩ්‍රෝකාබන වලදී අපිට ලැබෙන්නේ ඔය අපද්‍රව්‍ය සහිත මික්ෂ එකක් විදිහටම ලැබෙන නමුත් මෙතන RP1 කියලා කියන්නේ හුඟක් සංශුද්ධම තත්ත්වයේ තියෙන පෙට්‍රෝලියම් තියෙන සංශුද්ධම තත්ත්වේ අපිට ගන්න පුළුවන් විදිහට තියෙන මොනවාද ෆුවල් එකක් ඒක හුඟක් කෙරොසීන් වලට ආසරණයේ කාබනික කියන්නේ කාබන් ප්‍රමාණයකින් සමන්විතයි ගැන කෙරොසීන් වලට දන්න කෙරොසීන් කියල කියන්න සාමාන්‍යෙන් කාබන් 10ට වඩා උඩින්නේ කෙරොසීන් ගනිදි ඉතින් එතකොට හැම වෙලාම කාබන් ඒ වගේ ප්‍රමාණයකට උඩින් තියෙන කාබන් දාම තියෙන සංයෝගයක් තමා මෙතන රෙෆයින්ඩ් පෙට්‍රෝලියම් විදිහට ගන්න අනිත් එක තියෙනවා ලික්විඩ් ඔක්සිජන් සහ ලික්විඩ් හයිඩ්‍රජන් ඇතරම කියනවනම් ලික්විඩ් ඔක්සිජන් සහ ලික්විඩ් හයිඩ්‍රජන් පාවිච්චි කරලා ගන්න රොකට්ස් වල ත්‍රස්ට් එක හුඟක් වැඩි අපිට ලොකු ත්‍රස්ට් එකක් ගන්න පුළුවන් ලික්විඩ් ඔක්සිජන් සහ ලික්විඩ් හයිඩ්‍රජන් වලින් ඒක කම්බෂන් එකෙන් ඇති වෙන්නේ H2O ජල ඒ කියන්නේ බොහොම මේ ජල මේ කියන්නේ ලොකු එකන්නේ ක්‍රටිකල් අවදි උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක තියෙන ජලය විදියට ජල වාශ්පටත් වඩා ඒගැන්නේ වායුවක් විදිර තම අපිට එතනින් මේ ඒක එක්සෝස්ට එකෙන් එන්නේ ඒත් එක්කම අනිත් එක තමා ලික්විඩ් ඔක්සිජන් සහ ලික්විඩ් මීතේ මේකෙදී ම විශේෂෙන් මේ කියන්න ඕන කාරණ කීපයක් තියෙනවා මෙතන මේ RP1 කියන රිෆයින්ඩ් පෙට්‍රෝලියම් කියන එක යස් කරනවා ෆැල්කන් 9 රොකට් එකේ ෆැල්කන් 9 රොකට් එකේ ඔය රිෆයින්ඩ් RP1 රිෆයින්ඩ් පෙට්‍රෝලියම් සහ ලික්විඩ් ඔක්සිජන් තමයි යස් කරන්නේ ඔගොල්ලෝ මතකෙදී ඔය රොකට් එක ලෝන්ච් කරද්දී ඒකේ අන්තිමට තෙල් ගන්න වෙලාවෙදී සෑහෙන ලොකු දුමාරයක් වගේ හැදෙනවා සුදු පාට දුමාරයක් වගේ හැදෙනවා
අන්න ඒ දුමාරය හේතුව වෙන්න මෙතන ලික්විඩ් ඔක්සිජන් නිසා අවට වාතය ගනි බවනය වීම වලාකුළු වගේ හැදින එක ලික්විඩ් ඔක්සිජන් ගැන බොම අඩුෂ්නත්වය තියනවන ඉතින් එතකොට ලික්විඩ් ඔක්සිජන් ෆැල්කන් 9 රොකට් එක යුස් කරනවා ඒත් එක්කම මෙතන ලික්විඩ් ඔක්සිජන් සහ ලික්විඩ් මීතේන් කියන එක පාවිච්චි කරනවා ස්ටාර්ෂිප් එකේ ස්ටාර්ෂිප් එකේ දැන් ළඟදී SN10 එක ලොන්ච් කරා අවාසනාවන්ත විදියට අපි ඒක උඩ එකන්නේ ලිෆ්ට ඕෆ් එක උනාට පස්සේ නැවත අපි ඒක පොලෝට ගෙනාවලා අවසානයෙන් ෆුවල් ලීක් එකක් නැත මීතෙන් ලීක් එකක් නිසා අවසානයේදී ඒක පුරල ගියා නමුත් ඒක ලොකු ඇඩ්වාන්ස්මන්ට් එක ඉතින් ඒකෙද යස් කරන්න මේ බයි ප්‍රොපෙලන්් හොගට් සිිස්ටම් එක ඊළඟට තව ප්‍රොපෙලන්ස් වර්ගයක් තියෙන හයිපොගොලෙක් ප්‍රොපෙලන්ස් කියන ඒකෙද යස් කරන්න මේ N2O4 ඒගන්නේ ඩයිනයිට්‍රියන් ටෙට්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රසීන් වගේ ප්‍රොපෙලන්් ඒකට ඒවට කියන්නේ මේ හයිපගොලික් ප්‍රොපෙලන්ස් ඒවට නම දීල තියන්නම හයිපගොලික් කියලා මොකද ඒකට හේතුව ඒවා කාමරුෂ්ණත්වයම ද්‍රව විද්‍යර තියෙනවා ඒව කාමරුෂ්ණත්වයම ද්‍රවිද තින මේ ඩයිනයිට්‍රජන්ට ට්‍රොක්සයි් කියන කාමරුෂ්ණත්වයම ගන්න පුළුව හයිඩ්‍රසින් කියනකට කාමරුෂ්ණත්වයම ද්‍රවිදිර ගන්න පුළුව හැබැයි මෙතනදී මෙන්න මේ කියන මේ ප්‍රොපෙලන්ස්වලද අපිට හැම වෙලාම එක ප්‍රොපෙලන්ට එකක් හරි අඩුම ගානේ කාමරුෂ්ණත්වයට වඩා සිසිල් තත්වයට තියාගන්න ගෙන දැ මෙතන ලික්විඩ් ඔක්සිජන් කියන්නේ අනිවාරෙන්ම එක කාමරුෂ්ණත්වයට අඩුෂ්ණත්වයක් ඉතින් එතකොට ඒ වගේ ප්‍රොපෙලන්ස්වල්ට කියනවා ක්‍රයෝජෙනික් ප්‍රොපෙලන්ස් කියල මේකට කියනවා හයිපොගොලික් ප්‍රොපෙලන්ස් මේවට කියනවා ක්‍රයෝජෙනික් ප්‍රොපෙලන්ස් මට ඉතින් ෆුවල්ස් ගැන හොඳ අවබෝධයක් ලැබෙන ඇති මේක දිත්වෙන්නේ අර කම්බෂන් චේම්බ එකට ඇවිල්ලා මේ ෆුවල් දෙක මික්ස් වෙනවා මෙතන තිනට බයින්න එකක් මගින් ඒක ඉස්සර හදියෝගොලොත් එක් කතා කරාවි දැන් ඉදිරියේදී ටර්බයින් එකක් මගින් පම්ප එකක් ක්‍රියා කරවලා ඒක කම්බෂන් චේම්බ එකට ගෙනල්ලා එතැන්දී ගීෂන් එක කරවලා එක්සෝස්ටේගේ ගැන නොසල්ලයකින් ගෑස් එක පිට කරලා දාන්න මේ තියෙන්නේ ලික්විඩ් බයි ප්‍රොපෙල්ලන් රොකට් එකට උදාහරණයක් RS-25 කියල කියන්නේ මේකත් ලික්විඩ් බයි ප්‍රොපෙලන් රොකට් වලට තියෙන හොඳම රොකට් එකක් මේක ත්‍රස්ට එක කියල තියෙනවා 1860 කිලෝ නිව්ටන් කියලා ඒකන සීලෙවල් එකේදී ත්‍රස්ට එක හැබැයි ඕක වැැකියුම් එකකට ගියාම ඒකන්න රික්තේදී ත්‍රස්ට එක අනිවාරෙන් ඊට වඩා වැඩි මොකද හේතුව අපි දන්න හැම වෙලාම සීලෙවල් එක කියල කියන්නේ අවට තියෙන වාතයෙන් අර එක්සෝස්ට එක නොසල් එක එන වාතයට බාධාවක් ඇති කරනවා හැම වෙලාම ඔය වාතාංචු ඒවයි ගැටීම නිසා අර ඒවයි චාලක ශක්ති හානිවීමක් වෙනවා එතකොට හැම වෙලාම සීලෙවල් එකේදී ත්‍රස්ට එකට වඩා වැැකියුම් එකේදී ත්‍රස්ට එක වැඩි වැැකියුම් එකේදී ත්‍රස්ට එක වැඩි නිසා වැැකියුම් එකේදී ත්‍රස්ට එක මෙතන දීලා තියෙනවා 2279 කිලෝ නිව්ටන් කියලා ඒත් එක්කම ස්පෙසිෆික් ඉම්පල්ස් එක 366යි සෙකන්ඩ්ස් කියලා දීලා තියෙනවා ඒත් එක්කම වැැකියුම් එකේදී ඉම්පල්ස් එකක් දීලා තියෙනවා මේකේදී ඕගොල්ලන්ට තේරෙන්න ඕන මේ තියෙන RS-25 රොකට් එකේ නොසල් එකේදී මේකෙදී අර අපි පේනෝ වගේ ලොකු දැල්ලක් නිර්මාණය වෙනවා නමුත් ඒක ලොකුවට මොනාද දැලි සහිත දැල්ලක් නිර්මාණය වෙන්න නැහැ ඔගුලොට ඒක මෙතැන් දිම පේන්න ඕන සහ මෙතන මේකක් තියෙනවා මොනවාද අපි කාමරුෂ්ණත්වයට අඩුෂ්ණත්වේදී මේ සංයෝග පවත්වාගෙන යන නිසා අපිට සෑහෙන්න එකන්න මේ කොහොම හරි සංයෝග ටික තියාගෙන ඉන්නවන අපේ දහනය සම්පූර්ණ වන තුරු ද්‍රව තත්වේම පවත්වාගෙන යෑමට හැකියාව තියෙන විදිහට අපි මේක නිර්මාණය කරන්න ඕන ඒක ටිකක් මිල අධිකයි හරි මං හිතනවා ලික්විඩ් බයි ප්‍රොපෙලන් රොකට්ස් කියන ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් ඇතිම කියලා හොඳ පැහැදිලි වුණා කියලා අපි බලමු දැන් සොලිඩ් බයි ප්‍රොපෙලන් රොකට්ස් වල සහ ලික්විඩ් බයි ප්‍රොපෙලන් රොකට්ස් වල තියෙන හොඳ සහ නරක දැන් ලික්විඩ් බයි ප්‍රොපෙලන් රොකට් එකේදී අපිට ෂට් ඩවුන් කරන්න සහ රීස්ටාර්ට් කරන එක හරි ලේසි මොකද
ඔගොලට මෙතන පේනවා මෙන්න මෙතන පම්ප එක තියෙනවා මේකෙන් මේ කම්බෂන් චේම්බ එකට මෙතන පොම්පයකින් ඇදලන ගන්න ඉතින් අපිට කරන්න තියන්නේ අර පොම්පේ ෂඩ්ඩවන් කරන්න විතරයි මොක්හරි පත්වවී තියෙනවනම් රොකට් එක පත්වවී තියෙනවනම් අපිට පොම්ප ෂඩ්ඩවන් කර ගමන් එයා නිවෙනවා හැබැයි සොලිඩ් බයි ප්‍රොපෙලන්ට් රොකට් වල එහෙම දෙයක් වෙන්නේ නෑ මොකද මෙතනින් ගිනි තිව්ව ගම ඒ කියන්නේ ඉග්නිෂන් එක වුණ ගමන් දිගටම පත්වවී යනවා ඉතින් ඒක නිසා අපිට අර මෙතන ෂඩ්ඩවන් එක ඒ මේ අපිට හැම වෙලා මේ ගැන්නේ පත්තු කරාට පස ෂඩ්ඩවන් කරන්න අමාරු සොලිඩ් බයි ප්‍රොපෙලන්ට් එන්ජින් ත්‍රොටල් කරන්න පුළුවන් ලික්විඩ් බයි ප්‍රොපෙලන්ට් එන්ජින්ස් පාවිච්චි කරලා සහ හැබැයි රියල් ටයිම් ත්‍රොටල් එක ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙලාවට නිකන් අර වාහනයක ඇක්සලරේටර් එකක් වගේ ඒ කියන්නේ ලික්විඩ් බයි ප්‍රොපෙලන්ට් එන්ජින් එක නම් අපිට පම්ප් එකේ වේගය වැඩි කරා නම් ත්‍රස්ට් එක වැඩි කරගන්න පුළුවන් ඒ කියන්නේ වැඩිපුර ප්‍රමාණ මේ ෆූල් ප්‍රමාණයක් කම්බෂන් චේම්බර් එකට එනවා ඒ කියන්නේ වැඩිපුර ත්‍රස්ට් එකක් අපිට හදාගන්න පුළුවන් හැබැයි මේක එහෙම කරන්න සොලිඩ් බයි ප්‍රොපෙලන්ට් එහෙම කරන්න බෑ මොකද ඒකේ වෙලාසනීම අපි ඉන්ධන ඒ අවශ්‍ය විදිහට තැන්පත් කරලා තියෙනවා ඉතින් ඒකට රියල් ටයිම් ත්‍රොටල් එකක් වෙන්න බෑ ඒත් එක්කම ලික්විඩ් බයි ප්‍රොපෙලන්ට් එන්ජින් එක හයි ස්පෙසිෆික් ඉම්පල්ස් එකක් තියෙනවා හැබැයි සොලිඩ් බයි ප්‍රොපෙලන්ට් එන්ජින් වල තියෙන්නේ ලෝවර් ස්පෙසිෆික් ඉම්පල්ස් එකක් ස්පෙසිෆික් ඉම්පල්ස් කියන එක මං කලින් පැහැදිලි කරා මොකක්ද කියලා ඒත් එක්කම ලික්විඩ් බයි ප්‍රොපෙලන්ට් එන්ජින් එකේ තියෙන අවාසියක් තමා ඒක ඩිසයින් එක හරි අමාරුයි මොකද හේතුව දැන් අපි දන්නවා ලික්විඩ් එක පවත්වා ගන්න ඕන අඩු උෂ්ණත්ව සහ වැඩි පීඩනය යටතේ අඩු උෂ්ණත්ව සහ වැඩි පීඩනය යටතේ ඕක අපි තියා ගන්නවා කියලා කියන්නේ අපිට ඒ පවත් ඒ ෆුවල් එක සහ ඔක්සිඩයිසයක තැන්පත් කරගෙන ඉන්න කුටීරය අපිට සෑහෙන මහත් කරන්න වෙනවා මොකද ඒ අර පීඩනය දරාගන්න බැයි ඉතින් එතකොට ඒක ඒක බිත්තියක ගණකම හුඟක් අර අඟල් පරිමාණ අඟල් එක හමාර ඒ වගේ වෙන හුඟක් ලොකු පරිමාණවලට ගමන් කරනවා මෙතන මේ ලික්විඩ් බයි ප්‍රොපෙලන්ට් එන්ජින් වල හැබැයි සොලිඩ් බයි ප්‍රොපෙලන්ට් එන්ජින් වල ඒ ප්‍රශ්නේ නැහැ ඒක අපිට අවශ්‍ය විදිහට ඉන්ධන ටික තැන්පත් කරා ඒක බොහොම සිම්පල් සහ ලාභයි චීප් සිම්පල් එන්ජින් එකක් සොලිඩ් බයි ප්‍රොපෙලන්ට් එන්ජින් එක ඊළඟට available storable propellants are highly toxic ඔව් ඒ කියන්නේ liquid by propellant engines වල අපි use කරන propellants හුඟක් toxic හැබැයි ඒක liquid hydrogen සහ liquid oxygen වලට අදාළ වෙන්නේ නැහැ ඒක හරි නමුත් අපි හිතන්න hydrazine වගේ පාවිච්චි කරනවා කියලා අපි අර hypergolic propellants කියලා જાතියක් කිව්වනේ ඔය hypergolic propellants වල හුඟක් විෂ සහිතයි හයිඩ්‍රසීන් වගේ ගත්තාම ඒව හුඟක් විෂ සහිතයි ආශ්වාස කිරීම මනුෂ්‍යයකුට මරණය පවා අත්තර වෙන්න පුළුවන් සංයෝග තමා ඒවා හැබැයි සොලිඩ් බයි ප්‍රොපෙලන්ට් වල ඒ ප්‍රශ්නය පාවිච්චි කරන්න ඇලුමිනියම් සහ ඇමෝනියම් පර්ක්ලෝරයිඩ් ඉතින් ඒක නිසා ඒ ප්‍රශ්නය එතනින් නැතිවෙන ඒත් එක්කම ඔය ලික්විඩ් ගැන ලික්විඩ් කියනවාගේ ඩෙන්සිටිය එක ගනත්වය හුඟක් අඩුයි හැබැයි මේක සොල්ලිඩ් බයි ප්‍රොපෙලන්ට් කියන්න කෙලින්ම ඇලුමිනියම් වගේ ගත්තතින් සෑහෙන ලොකු ඩෙන්සිටිය එකක් තියෙනවා ඉති ඒක ප්‍රපල්ෂණ එකේදී ලොකු වාසියක් එකන්නේ අඩු ඉඩ ප්‍රමාණයක වැඩි ෆූල් ප්‍රමාණයක් තැන්පත් කරගන්න පුළුවන් ගනත්වේ වැඩියෙනවා කියල කියන්නේ ගැන ඉති ඒක නිසා මං හිතන්නේ ඔගුලන්ට ඒ සියලු දේ පැහැදිලි වෙන්න ඇති ඒත් එක්කම මේක හයිබ්‍රිඩ් රොකට් එන්ජින්ස් කියලා ජාතියක් තියෙනවා ඒකෙදි වෙන්නේ සොලිඩ් සහ ලික්විඩ් කියන දෙකම පාවිච්චි කරන ප්‍රොපෙලන්ස් විදියට මේකෙදි ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා මේ නයිට්‍රස් ඔක්සයිඩ් කියන එක තමයි පාවිච්චි කරන්නේ ඔක්සිඩයිසර් එක විදියට කම්බෂන් චේම්බර් එකේ මෙතන මේ පාවිච්චි මේ තියෙනවා මොනවාද අපි පාවිච්චි කරන සොලිඩ් ෆුවල්ස් සහ ඔක්සිඩයිසයක විදිර මෙතන පාවිච්චි කල දෙනවා නයිට්‍රස් ඔක්සයිඩ් මේක ලොකුවට අපි සාමාන්‍යෙන් හයිබ්‍රිඩ් රොකට් එන්ජින්ස් ගැනට නම් පාවිච්චි වෙන්නේ නැහැ නැති වගේ තරම් හුඟක් වෙලාවට පාවිච්චි වෙන්නේ ලික්විඩ් බයි ප්‍රොපෙලන්ට් හෝ සොලිඩ් බයි ප්‍රොපෙලන්ට් රොකට්ස් ඒත් එක්කම බොහොම වැදගත් දෙයක් තමා මේ අයන් ත්‍රස්ටර්ස් එහෙම නැත්නම් මේක මේ ත්‍රස්ටර් එක ඇවිල්ලා
බොහොම ඉලෙක්ට්‍රොනික් ගැන්නේ ඉලෙක්ට්‍රිකල් ප්‍රස්ටය දැන් ඕගුල්ල කොහොමද බල ඕගුල් දැන් හිතන ඇති ප්‍රශ්නයක් ගැන ඇති කොහොමද ඉලෙක්ට්‍රසිටිය එකෙන් ත්‍රස්ත එකක් හදන්න කියල් දැන් ඒක ඇත්තරම කියනවනං හොඳ ගැන්නේ අපි අත්වනය කරන්න ඕන කාරණාව ඉලෙක්සිටියගෙන් ප්‍රශ්ටය එකක් නිර්මාණය කරද්දි මෙතන ඔගුල්ලට පේනවා අපි ඒකට පාවිච්චි කරන්න සෙනෝන් කියෙන වායු ඒ සෙනෝන් කියෙන වායුව අපි ඉතා විශාල විද්‍යුත් ශේෂත්‍රයක් කරහා යැව්ව හම ඒ අපි දන්න උච්චවායුව ඒ උච්චවායුව ඉතා විශාල විද්‍යුත් ශේෂත්‍රයක් කරහා යැව් හම ඒක අපිට අවසාන කවචය ගැන්නේ සංයුජතා කවචේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් අපිට එහෙම එලියට පන්න ගන්න පුළුවන් එකන්නේ අපිට අයනී කරණය කරන්න පුළුවන්ගේ වායුව අපිට අයනී කරණය කරාට පස්සේ අපිට ඒක ලොකු විද්‍යුච්චේත්‍රයක් හරහා ත්වරණය කරන්න පුළුවන් එහෙම ත්වරණය කරලා අපි ඒ සෙනෝන් ගැන බොහොම පොඩි වායවා අන්නේ වායුව අපි ලොකු ඒකින් ත්වරණය කරලා ඒක අපි කෙලින්ම එලියට විදිනවා එකන්නේ අභ්‍යවකාශයට විදිනවා එහෙම විද්ධහම අපිට ඒකෙන් ත්‍රස්ට එකක් එනවා හැබැයි ඒ අතරතුරේද අපි ආරමේ සෙනෝන් කියන වායුව දැන් සෙනෝන් ධනායනයක් විදිරන තියන්නේ ඒක අපිට නිියවට්‍රලයිස් කරන්නවා මෙතන කැතෝඩ් නිියවට්‍රලයිසරකින් ඉලෙක්ට්‍රෝන දීලා අපිට ඒක නිියවට්‍රලයිස් කරනවා ආයි ඊට පසයා සෙනෝන් වායෝ විදිරම සාමාන්‍ය අභ්‍යවකාශය පවතින එහෙම කරලා අපිට යම් කිසි ප්‍රමාණයක ත්‍රස්ට එකක් ගන්න පුළුවන් දැන් උදාහරණයක් හැටියට යම් කිසි ප්‍රමාණයක් කියන්න මේකෙන් ලොකු ත්‍රස්ට එකක් කියන්නේ නැහැ බොහොම මිලි නිවටන් ගාන ත්‍රස්ට එකක් කියෙන් දැවගලට ප්‍රශ්නයක් ඇති දැන් මිලි නිවටන් ගානක ත්‍රස්ටයකින් මොනවා කරන්න පෘතුවියෙන් යන්නම ලොකු ත්‍රස්ට එකක් ඕනේ මේක ඇත්තරම පාවිච්චි කරනවා අපේ ස්ටාලිං චන්ද්‍රිකා පද්ධතිය ගැන ගුල්ලු අහල ඇති දැන් ඉලොන් මස්ගේ අලුත්ම ව්‍යාපෘතියක් ඒක ස්ටාලිං ඒකෙදී ඒ ස්ටාලිං චන්ද්‍රිකා පද්ධතිය පවත්වා ගන්න ටිකක් කිලෝමිට පෘතුවි මාත්‍යමඉදලා කිලෝමිටස් 500ක් වගේ උඩ ස්තරයක ඒ ස්තරයත් යම් කිසි වූ තුනී වායු ප්‍රමාණයක් තියෙනවා ඉතින් අර වෙන්න ඔය චන්ද්‍රිකාවල හැමවෙලා ඔය තුනී වායුස්තරය ගැටලා හැමවෙලාම ඒයා මන්දනය වෙන්න ගන්නවා මන්දනය වෙන්න ගන්නවා කියලා කියන්නේ ටික යාගේ ඕබිට් එක අර යා දාපු ඕබිට් එකට වඩා ටික පල්ලෙහාට එන්න ගන්නවා ඉතින් ඒක අවාසිදායකයි නිසා හැම වෙලාම එයාට අයන් ප්‍රස්ට එකක් දීල තියෙනවා ස්ටාලිං සම්පිකාවල එතකොට අර වායුවලින් ගැටිලා මන්දනය වෙන බලයට සමාන බලයක් අයන් ප්‍රස්ටයකින් දුන්න නම් අපිට පුළුවන් එයාව හරි ඕබිට්ටගේ දිගටම තියාගෙන යන්න මං හිතනවා අයන් ප්‍රස්ටර්ස් ගැන පැහැදිලිවෙන්න ඇති සහය වගේම සොලික් බයි ප්‍රපලන්සා ලික්විඩ් බයි ප්‍රපලන් ප්‍රස්ටර්ස් ගැන අපි ඊළඟට යමු රොකට් එක එන්ජින් සයිකල්ස් ගැන මහිතන්නේ ලහිරු අය ඒකට සූදානම් වෙලා ඇති ගොඩක් දේවල් ඉගෙන ගන්න රොකට් එන්ජින් වල කෝල් ගෑස් ට්‍රස්ට් එක මොනොපොපලන් සහ අයන් එන්ජින් ගැන ගොඩක් ඊට පස්සේ බයිපොපලන් එන්ජින් ගැන අගලව කතා කරා ඒකෙන් වල තේරෙන්න තියෙන ස්ටෝරේජ් ගන්න ඉදිරියට ඉඳන භාවිතා කරන බයිපොපලන් එන්ජින් හරිම සරලයි හැබැයි අපි ගොඩක්ම දකින්නේ රොකට් ක්ෂේත්‍රයේ ද්‍රව ඉන්ධන භාවිතා කරන රොකට් එන්ජින් කියන්නේ ලික්විඩ් බයිපොපලන් එන්ජින් මොකද මේ වගේ ගොඩක් වාසි තියෙනවා අපි ඒක කතා කරා අපි බලමු මේ එන්ජින් කොහොමද ඇත්තටම හදලා තියෙන්නේ කියලා අපි බැලුවොත් මේ සරලම එන්ජින් වර්ගය ගැන මේ තියෙන එක මේක ඇත්තටම අර මේ මොනොප්‍රොපෙලන්ට් එන්ජින් එක පොඩ්ඩක් සංකීර්ණ කරලා තියෙන්නේ මෙතන ඉන්ධන ටැංකිය දෙකක් තියෙනවා ඉන්ධනය අනිත් එක තියෙන ඔක්සිඩයිසර් ඒ කියන්නේ දහනයට අවශ්‍ය ඔක්සිජන් සපයන මොකක්ද ද්‍රවයක් මෙතන පාවිච්චි කරන ද්‍රවයක් විදිහට. එතකොට ඉන්ධනය සහ ඔක්සිඩයිස් එක ඔක්සිකාරකය අපි හීලියම් වගේ නිෂ්ක්‍රීය වායුවකින් පීඩනයට ලක් කරනවා. අපි උඩම තියෙන ප්‍රෙෂරයිස් ගෑස් කියලා ඒ තුන්වෙනි ටැංක. හීලියම් වලින් අර ටැංක දෙක පීඩනයට ලක් කරද්දී
ඉන්දනටික පහලට තද වෙනවා එතකොට පහල තින කන්ට්‍රෝල් වැල් පාලනය කරන වැල් යුරට කරට පස්සේ ඒක කොම්බෂන් ජේන්දයට දාන පිටට ගලාගෙන කිල්ලා එතන දහනය වෙලා නොසල්ලකින් පිට වෙලා එන්ජින්න ක්‍රියා කරනවා හරිම සරලයි ඉතින් මේ එන්ජින පාලනය කරන්න හරිම සරලයි මොකද කන්ට්‍රෝල් වැල්ස් දෙක විවෘත්ත කරනවා ආපවසා දමනවා ඉක්මනට කරන්න පුළුවන් දෙයක් ඉතින් ඒක හින්දා අපිට පුළුවන් ක්ෂණිකව එන්ජින් ඔන් ඕෆ් කරන්න අවශ්‍යයි එහෙම නැත්නම් මේ දකුණු පැත්තේ වාල්ව පිට තියෙන උඩම මේ SpaceX සමාගමේ ඩ්‍රැගන් කියන අභ්‍යවකාශ මේක වලට වෙන මේ වම් පැත්තේ පොඩි ගිනි දැල්ලක් වගේ මේ ශාස්ත්‍රයක් ක්‍රියා කරනවා ඉතින් මේවට කියන මේ රියැක්ෂන් කන්ට්‍රෝල් එකක් කියලා රියැක්ෂන් කන්ට්‍රෝල් එක කියන අපිට අභ්‍යවකාශයේදී මේ යානයක් හරවන්න සහ පොඩ්ඩක් චලනය කරන්න ඒ වගේ දේවල් වලට භාවිත කරන පද්ධතිය. ඉතින් රියැක්ෂන් කන්ට්‍රෝල් එන්ජින් මේ පහළ පේනා වගේ අපිට ක්ෂණිකව ඔන් කරන්න ඕනේ ඔෆ් කරන්න පොඩි පොඩි දහනයන් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ වෙලාවට ගැලපෙනම පද්ධතිය තමයි ප්‍රෙෂර් ෆිට් සයිකල්. ඔයාලට නමින් තේරෙනවා ප්‍රෙෂර් ෆිට් කියන්නේ පීඩනය මගින් තමයි මේක එන්ජින් එකට ෆීඩ් කරන්නේ. එන්ජින් එකට යවන්නේ. ඉතින් මේ ගොඩක් සරලයි කියන්නේ විශ්වාසදායී බව ඒ කියන්නේ උටලා ඉදිරියට ටික වැඩි වෙනවා. හැබැයි මේ එන්ජින් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපිට ලොකු ට්‍රස්ට් ලොකු තෙරපුම් බලයක් ලබා ගන්න නම් කම්බෂන් චේන්ජ් එකේ තීරණය ගොඩක් වැඩි කරන්න ඕනේ. කොම්බෂන් චේන්ජ් එකේ තීරණය වැඩි කරන්න අපිට සිද්ධ වෙන ටැංකි වල පීඩනය වැඩි කරන්න. මොකද අපි දන්නවා හැම වෙලාවෙම ඕනම ද්‍රවයක් ගලන් යන්නේ. වැඩි පීඩනය නම් අඩු තැනට. ඒකට කොම්බෂන් චේන්ජ් එකේ පීඩනයට වඩා ටැංකි වල පීඩනය වැඩි කරාම ටැංකි වල සිද්ධ ලොකු පීඩනයක් දරාගෙන සිටිනවා. ඉතින් මේක නේ ටැංකි වල මේ බිත්ති වෝල්ස් අපිට සිද්ධ වෙනවා නියම් අඟල් ගානක් ඝනකමට හදන්න. ඉතින් ඒක රොකට් වලට හරියන්නේ නැහැ. මොකද ටැංකි ස්කන්ධය වැඩි වෙනවා. ටැංකි ස්කන්ධය වැඩි නම් රොකට් එකට ගෙනියන්න පුළුවන් ස්කන්ධය අඩු වෙනවා. මොකද රොකට් එකම ගොඩක් බරයි. ඉතින් ඒක නම් ප්‍රෙෂර් ෆිට් සයිකල් එන්ජින් භාවිත කරගෙන අපි කතා කරා වගේ මේ රියැක්ෂන් කන්ට්‍රෝල් එකේ පොඩි ශාස්ත්‍රයක් නිව්ටන් 500ක් ඒ වගේ පොඩි පොඩි වැඩවල තමයි. අපිට ලොකු බලයක් තියෙන එන්ජින් වලට යන්න නම් අපිට සිද්ධ වෙන මොනවා හරි විදියකට ටැංකි වල පීඩනය වැඩි කරන්නේ නැතුව හැබැයි කම්බෂන් චේන්ජ් එකට කලින් පීඩනය වැඩි කරන්න විදියක්. ඉතින් ඒකට හොඳම විදිහම තමයි පොම්ප පාවිච්චි කරන්නේ. අපි දන්නවා පොම්පෙන් කරන්නේ ද්‍රවයක පීඩනය වැඩි කරන. ඉතින් අපි ඉන්ධන ටැංකියේ සහ ඔක්සිඩයිසර් ටැංකියේ පීඩනය වැඩි කරන්නේ නැහැ. ඒ ගලන් එන මාර්ගයේ අපි පොම්ප දෙකක් හයි කරනවා. ඒකෙන් පීඩනය වැඩි කරලා දෙනවා. එතකොට අපිට පුළුවන් කම්බෂන් චේන්ජ් එකේ පීඩනය වැඩි කරන්න. එතකොට අපිට පුළුවන් ලොකු තෙරපුම් බලයක් තියෙන හයි ප්‍රෙස් රොකට් එන්ජින් හදන්න. ප්‍රශ්නේ මෙතුණා. හැබැයි පොඩි අවුලක් තියෙනවා. දැන් මේ පොම්ප වැඩ කරන්න එපයි. අපේ ගෙදර තියෙන වතුර පොම්ප වැඩ කරන විදුලිය. හැබැයි විදුලිය කියන එක ඇත්තටම හොඳ දෙයක් නෙමෙයි. රොකට් එකට ඉතින් 1950 වල ඒක අලතර මිසයිල් වලට වැඩ කරපු ඉංජිනේරුවෝ කල්පනා කරා අපිට පුළුවන් මේ පොම්පේ කරකවන්න ටර්බයින් එකක් හයි කරන්න. ටර්බයින් එකේ පොම්ප කරකවනවා. අපිට දැන් ක්‍රමයක් ඕනේ ටර්බයින් එක කරගන්න. ටර්බයින් එක කරන්න අපිට එන්ජින් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටර්බයින් එක අපි දන්නා සුළං ටර්බයින් එක කියන්නේ ඒක හරහා වායු ධාරාවක් ගලන හැටි කරගෙන. ඉතින් අපිට පුළුවන් මේ ටර්බයින් එකට වායු ධාරාවක් එල්ල කරන්න ටර්බයින් එක කරගෙන පොම්ප කරගෙනවා වැඩේ වෙනවා. ඉතින් අපි කරන්නේ මේ ඉන්ධන සහ ඔක්සිඩයිසර් යන ප්‍රධාන නාල වලින් පොඩ්ඩක් එළියට අරගෙන පොඩි දහන කුටීරයක් අපි මෙතන කියන ෆ්‍රී බර්න් එක ඇතුළේ දහනය කරලා ඒකෙන් එන වාත ධාරාවෙන් ටර්බයින් එක කරගනවා. ටර්බයින් එක කරගෙදි පොම්ප කරගිලා අපේ රොකට් එන්ජින් වැඩ කරනවා. අර ටර්බයින් එක කරගොට පස්සේ ඉතුරු වාතය අපි ටර්බයින් එකේ එක්සෝස්ට් එක එළියට ඉවත් කරනවා. ඉතින් මේක සාපේක්ෂව සරල එන්ජින් එකක්. ප්‍රෙෂර් ෆෙඩ් වලට වඩා සංකීර්ණයි. හැබැයි මේක අපි ඉස්සරහට දාගෙන එන්ජින් වලට සාපේක්ෂව ගොඩක් සරලයි. මේක අපි කත් කියන ගෑස් ජෙනරේටර් සයිකල් එක කියලා. මොකද මෙතන අපි ෆ්‍රී බර්න් එක භාවිතා කරන්නේ වායු නිපදවා ගන්න. ඒ කියන්නේ ගෑස් ජෙනරේට් කරගන්න. අපි මේ වර්ගයේ එන්ජින් වල ෆ්‍රී බර්න් එකට විශේෂ නමක් දෙනවා ගෑස් ජෙනරේටර් එකක් කියලා. ඉතින් ඒකින් නම් මේ රොකට් එන්ජින් එකේ මේ සයිකල් එකට අපි කියන ගෑස් ජෙනරේටර් සයිකල් එක කියලා. අපි මේක තව බැලුවොත් අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ මේ වෙලාවේ ඉන්ධන සහ ඔක්සිඩයිසර් අනුපාතය. ෆුවල් ටු ඔක්සිඩයිසර් රේෂියෝ එක. අපි බලමු සරලම එක හයිඩ්‍රජන් ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන් භාවිතා කරන ප්‍රතික්‍රියාව. H2 ගැන හැදින් O2 කියන්නේ ඔක්සිජන්. ඒ දෙක දහනය වුණාම මේ ගැන ප්‍රතික්‍රියා කරාම H2O ජල වාෂ්ප හැදෙනවා. ඔයාලා මතකදී රසායන විද්‍යාවට උගන්වන ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය කියලා දෙයක්. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවට අවශ්‍ය කරන රසායනික සංයෝග හරිම අනුපාතයෙන් ගන්න එක. දැන් ඒ කියන්නේ අපි මේ සමීකරණය බැලුවොත් හයිඩ්‍රජන් අණු පරමාණු දෙකයි H2 ඔක්සිජන් දෙකයි. මෙතන
දෙකයි හැබැයි ඕ එකයි දෙපැත්ත බැලස් නෑ සම්බර වෙලා නෑ ඉතින් අපි මේක ගුණ කරලා අපි හදාගන්න මෙන්න මේ විදිහට හයිඩ්‍රජන් අණු දෙකක් හයිඩ්‍රජන් පරමාණු හතරක් ඔක්සිජන් අණුවක් ඔක්සිජන් පරමාණු දෙකක් එක ප්‍රතික්‍රියා කරලා ජල අණු දෙකක් හදනවා දැන් මේ පැත්තේ හයිඩ්‍රජන් දෙවරක් දෙක හතරයි ඔක්සිජන් දෙකයි මේ පැත්තේ හයිඩ්‍රජන් හතරයි ඔක්සිජන් දෙකයි මේ පැත්ත හරියටම සම්බරයි ඒකට අපි මේකට කියනවා ස්ටොයිකියමැටික් අනුපාතය දැන් මේ රිපොට් එක වොල්ටේජ් එක ප්‍රධාන දහන කුටීරය ඒ කියන්නේ මේ කම්බෂන් චේම්බර් එක ප්‍රධාන දහන කුටීරයේ මේ දහනය සිදු කරන්නේ හරියටම ස්ටොයිකියමැටික් අනුපාතයට මොකද එතකොට තමයි උපරිම ශක්තිය නිපදවා ගන්න පුළුවන් වෙන්නේ හැබැයි අපි කියන්නේ මේ ප්‍රී බර්න් එක ගෑස් ජෙනරේටර් එකේ එදනම් දහනයක් කරන්න වෙනවා හැබැයි ඒ දහනයක් ස්ටොයිකියමැටික් අනුපාතයටම අපිට අවශ්‍ය කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට ශක්තිය වැඩි වෙන එක හොඳයි හැබැයි මේ ප්‍රධාන දහන කුටීරයෙන් ඉවතට යන වාතය යන්නේ කෙලින්ම එළියට හැබැයි එතන ප්‍රීබර්ණයෙන් යන වාතය ටර්බයින් එකට තමයි යන්නේ ඉතින් මේ තියෙන ඇත්තටම අපි කියන ටර්බෝ පම්ප් එකක් කියලා මොකද එක පැත්තේ තියෙන ටර්බයින් එක අනිත් පැත්තේ පම්ප් මෙතන මේ අපිට දම්පාඩෙන් තියෙන ටර්බයින් එක එතන තියෙනවා ද්‍රව මීතේන් පම්ප් එක මෙතන තියෙනවා ද්‍රව ඔක්සිජන් පම්ප් ඉතින් එකම ශාෆ්ට් එකක් උඩ තියෙන්නේ දැන් අපි බලුවොත් ටර්බයින් එකේ මෙතන තියෙන ප්‍රීබර්න් එක ප්‍රීබර්න් එක වටේටම තියෙනවා ඒක ප්‍රීබර්න් එකේ දහන වෙන වාතය මෙන්න මෙන්න ඇවිල්ලා ටර්බයින් එකේ බ්ලේඩ් කරකවගෙන ඉවතට යනවා ටර්බයින් එකේ මේ පම්ප් එකේ දුවනවා දැන් මේ ටර්බයින් එක බ්ලේඩ් එක ටර්බයින් එකේ මේ තියෙන සල ඉතාලම කුඩා එව්වා සහ එව්වා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ අතීතයේ අපි කතා කරන 1950 ගණන් ඒ කාලේ ටර්බයින් බ්ලේඩ් ලොකු උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ ඉතින් ඉංජිනේරුවන්ට අවශ්‍ය වුණා කොහොම හරි මේ ප්‍රීබර්න් එකේ ඉවතට යන වායු ධාරාවේ උෂ්ණත්වය අඩු කරන්න කොහොමද ඒක කරන්න පුළුවන් දැන් අපි කොහොමද ස්ටොයිකියමැටික් අනුපාතයට උපරිම ශක්තිය නිකුත් වෙන්නේ ඒ කියන්නේ උපරිම උෂ්ණත්වය උපරිම පීඩනය අපි පොඩ්ඩක් බලමු මේ ස්ටොයිකියමැටික් අනුපාතයට නැතුව වැඩිපුර ඉන්ධනය මෙතන වැඩිපුර හයිඩ්‍රජන් එවනවා දහනයට ඒකට හයිඩ්‍රජන් වැඩි ඔක්සිජන් හයි ගන්න එතකොට වෙන්නේ මොකද ඔක්සිජන් වලට ගැලපෙන විදිහට හයිඩ්‍රජන් වලින් කොටසක් දහනය වෙනවා එතකොට H2O හැදෙනවා හැබැයි දහනය වෙන්නේ නැතුව ඉතිරි වෙන හයිඩ්‍රජන් ටිකක් තියෙනවා ඉතින් අපි මේකට කියනවා fuel rich exhaust එක කියලා මොකද ඉන්ධන ඉතුරුයි මෙතන වාසිය තමයි අපි දන්නවනේ උණුසුම් වතුර එකට අයිස් කට්ටියක් දැම්මොත් අයිස් ටික දිය වෙනවා හැබැයි අර සම්පූර්ණ වතුර භාජනයේ උෂ්ණත්වය අඩු වෙනවා මොකද සීතල සහ උණුසුම් කලවම් වුණාම එතන මැද්දේ අධිකරණ තමයි උෂ්ණත්වය වෙන්නේ මෙතන ද්‍රව හයිඩ්‍රජන් කියන්නේ සෙල්සියස් අංශ ඍණ ගණන් වල තියෙන වැඩිපුර එතකොට අපි කරන්නේ දහනයට වැඩිපුර ද්‍රව හයිඩ්‍රජන් දැම්මම අර සම්පූර්ණ පිට වෙන වායු ධාරාවේ උෂ්ණත්වය අඩු වෙනවා මැද්දයකට ඉතින් මේ fuel rich විදියට අපිට පුළුවන් නම් දහනය සිදු කරන ප්‍රීබර්න් එක ඇතුලේ ප්‍රීබර්න් එකෙන් පිට වෙන වාත ධාරාවේ උෂ්ණත්වය අඩුයි ටර්බයින් එකේ තියෙන හානියත් අඩුයි එහෙම නැත්නම් අපිට පුළුවන් ඔක්සිඩයිසර් එක ඒ කියන්නේ ඔක්සිඩයිසර් එක වැඩිපුර වන්න එතකොටත් අර විදිහට ඉන්ධන තියෙන ප්‍රමාණයට දහනය වෙලා ඔක්සිජන් ඉතුරුනවා අපි ඔක්සිජන් උත් වැඩිපුර දාන්නේ ද්‍රව තත්ත්වයේ තියෙන සෙල්සියස් ඍණ 183ක තියෙන ද්‍රව හයිඩ්‍රජන් එතනදී වැඩිපුර ද්‍රව හයිඩ්‍රජන් තියෙන හින්දා උෂ්ණත්වය අඩු වෙනවා ඉතින් මේ ක්‍රම දෙක මොන විදිහකට ගියත් අපිට පුළුවන් ටර්බයින් එක පැත්තට යන වායු ධාරාව උෂ්ණත්වය අඩු කරන්න ඉතින් අපිට දෙකක් තෝරගන්න ඕනේ ඉතින් අප මුල්ම කාර්ය රොකට් එන්ජින් තිබ්බ හයිඩ්‍රජන් නෙමෙයි අතරම අර කලින් කියපු RC1 කෙරෝසින් භූමි තෙල් මොඩියම් ද්‍රව්‍ය භූමි තෙල් ඉතින් මේ භූමි තෙල් fuel rich ගැන පොඩ්ඩක් බලමු fuel rich ගැන බැලුවොත් අපි දන්නවා කාබනික සංයෝග ඔක්සිජන් අඩුවෙන් දහනය වුණාම නොදැවුණු කාබන් නම් එනවා අපි දන්නවා එන්ජින් වලින් එහෙම සයිලන්සෙන් කළු පාටට කළු දුම එනවා දහනය හරියට වෙන්නේ නැත්නම් ඔක්සිජන් මදි වුණාම අපි දන්න fuel rich කියන්නේ ඉන්ධනය වැඩිපුර තියෙන ඔක්සිජන් අඩුවෙන් තියෙනවා එතකොට අපි RP1 වැඩිපුර ඔක්සිජන් අඩුවෙන් දහනය කරොත් මේ දහනය ප්‍රතිඵල විදිහට කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජල වාෂ්ප අතරව නොදැවුණු කාබන් ඉතුරු වෙනවා ඒ කියන්නේ දැලි ගොඩක් පිට වෙනවා අනිත් පැත්තට බලමු පොඩ්ඩක් ඔක්සිජන් රිච් කරලා ඔක්සිජන් රිච් කරොත් ඔක්සිජන් වැඩිපුර තියෙනවා එතකොට RP1 හොඳටම දහනය වෙනවා ඉතුරු වෙන්නේ කාබන් හැබැයි ඔක්සිජන් වායුව ඉතුරු වෙනවා අපි දන්නවා ඔක්සිජන් කියන්නේ ගොඩක් ප්‍රතික්‍රියාශීලී වායුව ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරනවා හිතන්නකෝ දැන් සෙල්සියස් අංශක 1000ක විතර අධික පීඩනයක් තියෙන ඔක්සිජන්
අධික උෂ්ණත්වයට අධික පීඩනයක් කියන්නේ ඉතාම ප්‍රතික්‍රියාශීලී. මේ ඔක්සිජන් වලට පුළුවන් ෆ්‍රී බර්න් එකෙන් පිටවහට පස්සේ තියෙන මාර්ගයේ දිගේ වටේ දිස්ති වල තියෙන ලෝහ සියල්ලම එක්ක ප්‍රතික්‍රියා කරලා ඒකේ ඔක්සිඩයිස් එක ගන්න. ඔක්සිඩයිස් ඔක්සයිඩ් එක ගන්න. එතකොට ඒ මාර්ගය විනාශ වෙනවා. ටර්බයින් එක විනාශ වෙනවා. ඒකින්ද 1959 වල ඉංජිනේරු හිතුවා ඔක්සිඩයිසර් එක පැත්තට යන්න බෑ. ඔක්සිජන් ඉතුරනවා ඒක හරියන්නේ අපි ෆුවල් පැත්තට යන්න කියලා. ඒකින්ද ප්‍රධාන දහන කුටීරයේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට යද්දී ෆ්‍රී බර්න් එක ගෑස් ජෙනරේටර් එක ෆුවල් රිච් ඉන්ධන වලට ප්‍රදානය කරනවා. ඉතින් මේ තියෙන ස්පේස් එක්ස් සමාගමේ මර්ලින් එන්ජින් මර්ලින් 1D එන්ජින් වලට පේනවා මේ ප්‍රධාන දහන කුටීරයෙන් ඉවතට එන එක්සෝස්ට් එක හරිම පිරිසුදුයි. හැබැයි මේ ටර්බයින් එකෙන් ඉවත් වෙන එක හරිම මේ කළු පාටට දැලි පිරුණු වාත ධාරාවක්. මේක ප්‍රශ්නයක් නෑ. මොකද අපි මේ තාම සුළු ප්‍රමාණයක් තමයි ඉන්ධන සුළු ප්‍රමාණයක් තමයි ගෑස් ජෙනරේටර් යවන්නේ. ඒක දැලි හැදෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ රොකට් එන්ජින් එකට. ඉතින් ඔය විදිහට ගෑස් ජෙනරේටර්ස් 1950 ගණන් වල 60 ගණන් වල හොඳට හදුනා. හැබැයි ඊට පස්සේ ඉංජිනේරු හිතුවා දැන් අපිට අර වැඩිපුර බලයක් ට්‍රස්ට් එක ලොකු අග්යල් විපදවා ගන්න එන්ජින් එකක් හදන්න පුළුවන් වුණා. හැබැයි අපිට මේ ඉන්ධන පිරිමැසුම් භාවයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ පැත්තකින් ඉවතට යන ඉන්ධන අපිට වැඩක් ගන්න බෑ. ඉතින් ඉංජිනේරු හිතුවා දැන් ඔයාලට හිතන දේ තමයි අපිට බැරි මේ ටර්බයින් එකකින් පිට වෙන වායුව අරගෙන ආපහු දහන කුටීරයට යවන්න. ඒක ඇත්තටම හොඳ දෙයක්. හැබැයි ගැටලුවක් තියෙනවා. මොකද මේ දැලි පිරුණු වායු ධාරාවක් කම්බෂන් චේන්ජ් එකේ හොඳ නැහැ. මොකද කියලා බැලුවොත් මේ දින කම්බෂන් චේන්ජ් එකේ උඩම තැන අපි මෙන්න ඉන්ජෙක්ටර් ප්ලේට් එක කියලා. මේ ඉන්ජෙක්ටර් ප්ලේට් එක අපේ ගෙදර තියෙන මේ ෂවර් එක වගේ. හැබැයි ෂවර් එකේ හැම සිදුරෙම නිසාලය ඉන්ජෙක්ටර් ප්ලේට් එකේ සිදුරු වලින් කොටසෙන් එන ඉන්ධන අනිත් සිදුරු වලින් එනවා ඔක්සිඩයිස්. ඒකට තමයි මික්ස් වෙන්නේ හරියට. ඉතින් වල තියෙන මේ පොඩි සිදුරු වලින් දැලි වලින් පුළුවන් ඒ සිදුරු මේ ඉර වෙනවා, බ්ලොක් වෙනවා. ඉතින් අවසාන ප්‍රතිඵලය තමයි ඒ විදිහට තැන් තැන් වල සිදුරු ඉර වුණාට පස්සේ අන්තිමට ඉන්ජෙක්ටර් ප්ලේට් එක ටික ටික වැහෙනවා. අන්තිමට ඉන්ජෙක්ටර් ප්ලේට් එක පුපුරලා යන්න පුළුවන්. ඒකින්ද RP1 කෙරොසින් භාවිත කරන රොකට් එන්ජින් වල ෆුවල් රිච් එක්සෝස්ට් එකක් එවන්න බෑ ඉන්ජෙක්ටර් ප්ලේට් එක හරහා. ඉතින් ඉංජිනේරු හිතුවා අපි ඊට කලින් ඉතර අතරින් මේ ඔක්සිඩයිසර් රිච් එක අපි ඔක්සිඩයිසර් රිච් එක අතරින්න හේතුව තමයි මේ අර අධික උෂ්ණත්වයේ තියෙන ඔක්සිජන් වලින් හැමදේම දහනය කරනවා. අස්සේ හැබැයි සෝවියට් ඉංජිනේරු හිතුවා අපි උත්සාහයක් දෙමු මොකක් හරි මිශ්‍ර ලෝහයක් හදන්න මේ ඉතාම අධික පීඩනයේ අධික උෂ්ණත්වයේ තියෙන ඔක්සිජන් වලට ඔරොත්තු දෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒක කරා. ඉතින් ඒගොල්ලෝ කරේ ඔක්සිඩයිසර් රිච් එක්සෝස්ට් එක. ඔක්සිජන් වලින් පිරුණු එක්සෝස්ට් එකකට ඔරොත්තු වෙන විදිහ ලෝහයක් නෙවෙයි මිශ්‍ර ලෝහයක්. අපි නිකන් සුපර් ලෝහයක් කියලා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වුණා දැන් ඔක්සිජන් වැඩිපුර RP1 පොඩ්ඩක් දහණය වුණාම පූර්ණ දහනයක් වෙනවනේ. රැලි හැදෙන්නේ නැහැ. ඉන්ජෙක්ටර් ප්ලේට් එක බ්ලොක් වෙන්නේ නැහැ. අපිට පුළුවන් දැන් ටර්බයින් එකෙන් පස්සේ ඉවතර යන වායු ධාරාව ආපහු මේ එන්ජින් එක තුළටම එවන්න. ඉතින් අපි අර ඉන්ධන පිරිමැස්ම පිළිබඳව ගැටලුව විසඳනවා. ඒත් එක්ක මේක තව වාසියක් වෙනවා. දැන් අපි මුත් එළියට දාන්නේ නැහනේ. මම ඉස්සෙල්ලා කතා කරා ඔක්සිජන් රිච් හරි පෝල් රිච්ටර් මොකක් හරි වැඩිපුර දෙයක් තියෙද්දි ටර්බයින් එකේ යන වායු ධාරාව උෂ්ණත්වය අඩු වෙනවා කියලා. ඉතින් දැන් අපිට පුළුවන් ඔක්සිඩයිස් එක සම්පූර්ණයෙන්ම යවන්න මේ ෆ්‍රී බර්න් එකට. ඊට පස්සේ ඉන්ධන පොඩ්ඩක් වෙනවා. ඒ ඉන්ධන ටිකට හරියට ඔක්සිජන් දහනය වෙලා ඉතුරු ඔක්සිජන් සියල්ලම තියෙනවා මේ ගෑස් එකේ උෂ්ණත්වය අඩු කරන්න. ඉතින් මේකෙන්ද මේ එන්ජින් එකේ ටර්බයින් එක ගොඩක් සිසිල් තත්ත්වයකට වැඩ කරනවා සාපේක්ෂව. ඉතින් අපි මේකට කියනවා ඔක්සිජන් රිච් ඔක්සිඩයිසර් ස්ටේජ් කම්බෂන් සයිකල් කියලා. ස්ටේජ් කම්බෂන් කියන්නේ මේ අධීර යටතේ දහනය සිදු වෙන හින්දා සමාන්තරව නෙමෙයි දැන් ශ්‍රේණිගතව වෙනවා මේක සිදු වෙන්නේ. මේකේ තව ගැටලුවක් ආවා හැබැයි ඔයාලට මම කලින් කිව්වනේ ඕනම ද්‍රවයක් ගලන් යන වැඩි පීඩනයට අඩු පීඩනයට කියලා. දැන් අපි කම්බෂන් ජීන්ද්‍රයේ ලොකු පීඩනයක් තියාගන්න ඕන නම් ටර්බයින් එක ගාව ඊට වඩා පීඩනයක් තියාගන්න ඕනේ. ටර්බයින් එක ගාව ඊට වඩා පීඩනයක් තියාගන්න නම් ෆ්‍රී බර්න් එකේ පීඩනය වැඩි වෙන්න ඕනේ. එතකොට අන්තිමට පොම්ප් එක ගාව පීඩනය ඉතාම ඉහළට යන්න වෙනවා. හැබැයි ඉතින් ඉහළ පීඩනයට ඔස්සන පොම්ප ටර්බයින් හදන එක එච්චරම ගැටලුවක් නෙමෙයි. අර වගේ සුපර් එලෝයක් ඇදුවට පස්සේ ඉතින් සෝවියට් යුනියන එහෙම කරා. දැන් මොය අතර ඇමරිකන් ඉංජිනේරු එයාලා හිතුවා
අපිට මේ ඔක්සිජන් වල රෝතුන්ගේ මිශ්‍රලෝ හදන්න බෑ. අපි ෆුවල් රිස්ට්‍රක්ච නිමු. හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ නොදමු කාබනේ. අපි කාබන් නැති ඉන්ධනයක් ගමු. අපි ගමු හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් ෆුවල් විදියට දහනය කරොත් ඉතුරු වෙන්නේ හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් කියන්නේ ප්‍රශ්නයක් නෑ, දැලීමකුත් නෑනේ. ඉතින් යාලා හිතුවා මේ දැන් පේන ඔක්සිඩේටර් ස්පෙක්ට්‍රම් එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඉන්ධන සේරම දහනය කරනවා ඔක්සිජන් තුට්ටක් එක්ක. ඊට පස්සේ දහන කුටීරේදී තුටි දහනය කරනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් ආවා හයිඩ්‍රජන් වල. හයිඩ්‍රජන් ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන් වල මේ ඝනත්වය ගොඩක් වෙනස්. ඉතින් ඒකින්ද අපි මෙතන කලින් කතා කරන්නේ එකම ටර්බයින් එකක සවි කරලා තියෙනවනේ මේ පොම්ප දෙකම එකම ෂාෆ්ට් එකේ එකම ස්පීඩ් එකෙන් කරගෙන. මෙතන ගැටලුවක් ආවම පොම්ප දෙක එක ස්පීඩ් එකෙන් කරගෙන හරියන්නේ නැහැ. වෙනම පොම්ප දෙකක් ඕනේ ඝනත්වය අඩු හයිඩ්‍රජන් වලට සහ ඝනත්වය වැඩි ඔක්සිජන් වලට. ඉතින් යාලා කැඩුව ෆ්‍රී බර්නර්ස් දෙකකට. ඒක මේ හයිඩ්‍රජන් වලට අදාළ දෙයක්. ඒක මේ ස්ටේජ් ෆුවල් ස්ටේජ් කම්බෂන් එකේ ප්‍රශ්නයක් නෙමෙයි හයිඩ්‍රජන් වලට අදාළ දෙයක්. ඉතින් මේකදී කරන්නේ සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණය දෙකට බෙදලා යවනවා ෆ්‍රී බර්නර්ස් දෙකට. ඔක්සිජන් දෙපැත්තටම ටික ටික දෙනවා. ඒකෝට දහණයෙන් පස්සේ වෙන වෙනම පාදයෙන් එනවා දහණය වුණු ජල වාෂ්පය ඉතුරු හයිඩ්‍රජන් ඔක්සිජන් එකට පික්ෂා කරලා මේකට දහණය වෙනවා. ඉතින් ඇමරිකාවේ එක විද්‍යුත් ස්ටේජ් කම්බෂන් සයිකල් එක සංවර්ධනයේදී සෝවියට් දේශයේ තවයක් හැදුනා. මේ දෙකේම වාසිය වාසි තියෙනවා සංවර්ධනයේ පැත්තෙන්. අපි කතා කරන්නේ අතන අලුතෙන්ම මිශ්‍රලෝහයක් හදන්න උනා කියලා. මේකෙදි එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔක්සිජන් වැඩිපුර ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා. අපි බලුවොත් මෙතන පොඩ්ඩක් ටර්බයින් එකේ පැත්ත සහ පොම්පේ පැත්ත අතර ලීක් වෙන්න පුළුවන් නේ. ඉතින් මෙතන හිතන්න දැන් මේ පැත්තේ තියෙනවා දාහණයෙන් පස්සේ ජල වාෂ්ප සහ ඉතුරු වුණු හයිඩ්‍රජන් වායුව උෂ්ණත්වය වැඩි. මේ පැත්තේ තියෙනවා ඉතා අධික සීතලක තියෙන ද්‍රව හයිඩ්‍රජන්. ඉතින් මේ වායු හයිඩ්‍රජන් මේ පැත්තට පොඩ්ඩක් ආව කියලා ප්‍රශ්නයක් නෑනේ. හැබැයි මේ පැත්ත පොඩ්ඩක් බලන්න. මෙතන ෆ්‍රී බර්න් එක දුවන්නේ ෆුවල් රිච්. මෙතන තියෙනවා ඉහළ උෂ්ණත්වය හයිඩ්‍රජන්. මෙතනින් පොඩ්ඩක් කාන්දුල පොම්පේ පැත්තට පොම්පේ පැත්තේ තියෙන ඔක්සිජන්. ඒක ඔක්සිජන් තියෙනවා හයිඩ්‍රජන් තියෙනවා ඉහළ උෂ්ණත්වය කියලා. අපි දන්නවා අර දහණයට අවශ්‍ය ත්‍රිකෝණ ඉන්ධනය ඔක්සිජන් සහ තාපය තුනම තියෙනවා. ඒ කියන්නේ මෙතන ලොකු දහණයක් වෙලා මේ ෆ්‍රී බර්න් එක පුපුරනවා. ඉතින් ඒකින්ද ඉන්ජිනේරුවන් ඇමරිකාවේ ඉන්ජිනේරුවන් සිදු වුණා මේ මෙතන සීල් එක මේ පැත්තට කිසිම දෙයක් කාන්දු වෙන්නේ නැති විදිහ ඉතා විශේෂ සීල් එකක් හදන්න. ඒ හැබැයි මේ සීල් එක සංකීර්ණ හින්දාම ඒක සමානව අසාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ඉන්ජිනේරු හිතුවා ඉතින් අපිට මෙතන මෙහෙම දෙයක්. ඉන්ධන පැත්තට දානවා ඉන්ධන බහුල ඒ කියන්නේ fuel rich free burn එක. ඔක්සිඩයිසර් පැත්තට දානවා ඔක්සිඩයිසර් rich free burn එක. එතකොට කාන්දු වීම කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද කාන්දුවත් උනත් එයාගේම මේ ද්‍රව වායු තත්ත්වයෙන් එහාට තියෙන්නේ. ඉතින් එහෙම හිතලා මුල්ම කාලේ සෝවියට් ඉංජිනේරුවෝ හදනවා මේ ෆුල් ෆ්ලෝ ස්ටේජ් කම්බෂන් එක. මෙතන තියෙන්නේ ඔයාලට පේනවා ඇති ඉන්ධන පැත්තට අපි ගන්නවා ඉන්ධන වැඩි ෆ්‍රී බර්න් එක ඔක්සිඩයිසර් පැත්තට ගන්න ඔක්සිඩයිසර් වැඩි ෆ්‍රී බර්න් එක. මෙතන ඉන්ධන යනවා වැඩි ප්‍රමාණයක් මෙහාට සුට්ටක් මේක. ඔක්සිඩයිසර් එකේ වැඩි ප්‍රමාණයක් මෙතෙන්ට සුට්ටක් මේකට. එතකොට මේක දුවනවා ෆුවල් රිච් විදියට මේක දුවනවා ඔක්සිඩයිසර් රිච් විදියට. මෙතනදී සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණය සහ සම්පූර්ණ ඔක්සිකාරක ප්‍රමාණය ෆ්‍රී බර්න් දෙක හරහා යනවා. ඒ කියන්නේ ෆුල් ෆ්ලෝ කියන වචනේ ඉන්නේ. ඒත් එක්කම ඔයාලා තේරෙනවා දැන් සම්පූර්ණ ඉන්ධන ඔක්සිඩයිසර් ටර්බයින් එක කරා යද්දි ටර්බයින් එක ගොඩක්ම විශේෂ තත්ත්වයක තියෙනවා. ඒත් එක්ක මේ එන්ජින් එකේ ඉතාම විශේෂ වාසියක් තියෙනවා. කම්බෂන් චේම්බර් එකට එන හැමදේම තියෙන්නේ වායු තත්ත්වය. කලින් එන්ජින් වල එකක් වායු එකක් විතර වගේ නැත්නම් දෙකම ද්‍රව. දැන් එන්නේ වායුන් දෙකක්. අපි දන්නවා දැන් ඉන්ජෙක්ටර් ප්ලේට් එකේ අපි හදන්න පුළුවන් තරම් මේ දෙන්න මික්ස් කරන්න. මික්ස් කරාම හොඳම දහණය වෙන්නේ. ඉතින් වායුන් දෙයක් තමයි ඊටම හොඳේ මික්ස් කරන්න පුළුවන්. ඒ නිසාම මේ ගෑස් ඉන්ටරැක්ෂන් එක වායු අතර සිදුවන ප්‍රතික්‍රියාවෙන් ඊටමත් ඉහළ දහනයක් ඊටම හොඳ කාර්යස්ථානයක් තියෙන දහනයක් සිද්ධ වෙනවා. මේ විදිහෙන් එන්ජින් තුනයි ලෝකෙටම හදලා තියෙන්නේ. මුලින්ම හදුවා සෝවියට් දේශයේ RD 270 වෙන එන්ජින් එක. ඒක පරීක්ෂණ කරා විතරයි කවදාවත් රොබොට් එක භාවිත කරන්නේ නැහැ.
ඊළඟ 2000 පස්සේ ඇමරිකාවේ හැදුවා integrated power head demonstrator කියලා full flow stage combustion engine එක. ඒකත් පරීක්ෂා කර කවදා රොකට් එක භාවිත කරන්නේ නැහැ. තුන්වෙනිට සංවර්ධනය කරා SpaceX සමාදන් වෙන්නේ Raptor කියන stage combustion full flow stage combustion engine එක. මේක තමයි පළවෙනි වතාවට පරීක්ෂණ අවසන් කළා රොකට් එක ඇත්තටම භාවිත කරලා ප්‍රයාස කරපු පළවෙනි full flow stage combustion engine එක. ඉතින් ඔයාලත් අහලා ඇති engine එක ගැන බලමු එක. ඉතින් ඒකෙන් තමයි මේ දහනේ ඉතාම හොඳින් යනවානේ වායුව යන්නේ. ඒකට අපිට මේ combustion chain එක දිග අඩු කරන්න පුළුවන්. ඒක ගැන මෙතන නම් උස. දහනේ ඉතාම ඉක්මනින් වෙන හින්දා මේ උස අඩු කරන්න පුළුවන්. ඒකේ අවසන් ප්‍රතිඵල engine එකට පොඩි වෙන එක. ඉතින් මේ තියෙන්නේ සාමාන්‍ය භාවිතා වෙන ද්‍රව ඉන්ධන රොකට් එන්ජින් වර්ග කිහිපයක් ගැන අපි කතා කරේ. මේ තියෙන සංකීර්ණ එක. මෙතන තියෙන ඔයාලට හතරම බලා ගන්න පොඩ්ඩක් ගෑස් ජෙනරේටර් සිලින්ඩර් තියෙන ජාති හතරම අපි පොඩ්ඩක් බලමු. අපි දැන් කතා කරන්නේ පීඩනය ගැන. combustion chamber එකට පීඩනය වැඩි වෙන්න ඕනේ. ටර්බයින් එක ඊට වඩා වැඩි වෙන්න ඕනේ. free burn එක ඊට වඩා වැඩි වෙන්න ඕනේ පොම්ප් එක. මේ තියෙන්නේ ඇත්තටම Raptor engine එකේ තියෙන පීඩනය සහ උෂ්ණත්වය අගයන්. combustion chamber දුවන්නේ බාර 300. බාරයක් කියන්නේ මුහුදු මට්ටමේ වායුගෝල පීඩනය. බාර 1යි. මේ තියෙන මුහුදු මට්ටමේ වායුගෝලය වගේ 300 ගුණයක් පීඩනය මෙතන. එතකොට free burners දෙකක් තියෙනවා. එකක් තියෙනවා මෙතන liquid oxygen free burner. ඒක දුවන්නේ බාර 564ක. මේ පැත්තේ තියෙනවා methane එක කියන්නේ ඉන්ධන free burner එක. ඒක දුවනවා බාර 512ක. ඊට පස්සේ පොම්ප බැලුවොත් methane පොම්පේ දුවන්නේ බාර 640. වායුගෝලීය පීඩනය වගේ 643 ගුණයක් පීඩනය දෙන මේ පොම්පේ ඉංග්‍රීසි රේටි. මේ පැත්තේ ඔක්සිජන් පොම්පේ එක බාර 633යි. ඉතින් ඉතාමත් ඉහළ පීඩනයකට තමයි මේ වගේ full flow stage combustion engine එක ක්‍රියා කරන්නේ. කෙසේ නමුත් මේ engine හොඳ ගොඩක් වාසි වෙනවා මම කලින් කතා කරමු. හැබැයි මේ තියෙන ඇත්තම සරල කරපු ඩයග්‍රෑම් එක. ඔය කතා කරපු දේවල් වලට අමතරව අපිට තව තියෙනවා වැඩිපුර භාවිතා වෙන්නේ නැති එන්ජින් සයිකල් කිහිපයක්. එකක් තමයි ස්ටෑන්ඩඩ් සයිකල් එක. මේක ඇත්තටම සරලයි. මෙතනදි කරන්නේ අපි ගන්න ඕනේ ඉතාලම සීතල අවස්ථාවේ තියෙන ඉන්ධනයක්. අපි කියන්නේ ද්‍රව හයිඩ්‍රජන්. ද්‍රව හයිඩ්‍රජන් අරගෙන අපිට පුළුවන් මේ නොසල් එකේ සහ කම්බස්ටන් චේම්බර් එකේ බිත්ති හරහා නාල හදලා ඒව හරහා යවන්න. එතකොට මොකද වෙන්නේ? ද්‍රව හයිඩ්‍රජන් වලින් මේ දහනයෙන් පස්සේ තියෙන ඉතා උණුසුම් වායුන්ගේ උෂ්ණත්වය උරා ගන්නවා. heat exchange එක. එතකොට අනිත් පැත්තෙන් එද්දි මේ ද්‍රව හයිඩ්‍රජන් තාපය උරාගෙන වායු තත්ත්වයට පත් වෙලා ප්‍රසාරණය වෙනවා. ඉතින් අපි මේ ප්‍රසාරණය වෙන වායුව ටර්බයින් එකක් කරා යවනවා. අපි ප්‍රසාරණය කරන එක්ස්පෑන්ඩ් වෙනවා කියලා මේක නේද එක්ස්පෑන්ඩ් සයිකල් එක කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රසාරණය වෙන හයිඩ්‍රජන් වායුවෙන් ටර්බයින් එක කරව ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන විශේෂවාදියක් තමයි free burners නෑ. එතකොට මේ හයිඩ්‍රජන් වායුවෙන් තාවර උෂ්ණත්වය වගේ උෂ්ණත්වය. ඒක ටර්බයින් එක අර කලින් වගේ ඉහළ උෂ්ණත්වවල මොන්ෙන් හදන්න ඕනේ නැහැ. එතකොට මේ ඉතින් වියදම සරල වෙනවා. ඉතින් මේ වගේ එක්ස්පෑන්ඩ් සයිකල් එන්ජින් කිහිපයක් ලෝකේ යොදා ගන්න පුළුවන්. මේක පැත්තක් තියෙනවා ඇමරිකාවේ RL10 කියලා හඳුන්වන එන්ජින් එක. මේකේ විශේෂයක් වලට මේ චාර බලන්න පුළුවන්. මේ ඔයාලා දන්නවා මේ එන්ජින් එකේ පිට වෙන වාතය ඉතාම ඉහළ උෂ්ණත්වයේ තියෙන සෙල්සියස් 2000 හැබැයි මේ බිත්තියේ යනවනේ මේ ද්‍රව හයිඩ්‍රජන්. ඒතර මේ බිත්තිය සෙල්සියස් සංඛ්‍යා ඍණ 250 තියෙන්නේ. මොකද පේනවද දන්නේ මෙතන මේ අයිස් බැඳිලා තියෙනවා. මේකේ අභ්‍යන්තරය ඉතාම උෂ්ණත්වයක් තිබ්බට මේ පිටත බිත්තිය අයිස් බැඳෙන්න තරම් සීතලයි. එක්ස්පෑන්ඩ් සයිකල් එක ගියාට පස්සේ අපිට තව තියෙනවා මේ තව අලුත්ම එන්ජින් එකක්. අපි දැන් කතා කරන්නේ මේ ගෑස් ජෙනරේටර් එක. ඉතින් අපිට බැලුවේ ගෑස් ජෙනරේටර් එක අස්ස ඇරලා මේ කම්බෂන් චේම්බර් එකකින් පොඩ්ඩක් වාසිය අරගෙන ටර්බයින් එක කරගන්න. හරිම සරලයිනේ. ඉතර කාලේ ප්‍රශ්නයක් තිබුණා කම්බෂන් චේම්බර් එක දුවන්නේ ප්‍රවීණ ගණපාතකින්ද ඉහළ උෂ්ණත්වයක් තියෙන එක. හැබැයි දැන් අලුත් තාක්ෂණයත් එක්ක අලුත් මැටීරියල් හදලා අපිට පුළුවන් මේ ඉහළ උෂ්ණත්වවල ඔරොත්තුෙන් ටර්බයින් හදන්න. ඉතින් ඒකෙන් තමයි ගෑස් ජෙනරේටර් එකක් තියෙන ගෑස් ජෙනරේටර් පාර්ට් එක ෆ්‍රී බර්න් එක අයින් කරලා මේ කම්බෂන් චේම්බර් එකෙන් පොඩ ටැප් ඕෆ් එකක් අරගෙන ටර්බයින් එක දුවන්න පුළුවන්. ඉතින් මේ විදිහට ක්‍රියා කරන එක එන්ජින් එකක් තියෙනවා බ්ලූ එන්ජින් තමයි DE3 කියන එන්ජින් එක. ඒක භාවිතා වෙනවා නියුක්ලියර් එන්ජින් රොකට් එකේ. ඉතින් මේකත් වර්තමානයේ භාවිතා වෙන එන්ජින් එකක්.
ඒත් එක්කම අපි ඉස්සරලම කතා කරන්නේ අපිට පොම්ප දුවන්න බෑද ඉලෙක්ට්‍රික් මෝටර්ස් වලින් කියලා විදුලිය 50 දශකයේ 60 දශකයේ එච්චර මොකද බැටරි තිබ්බේ නැහැ හැබැයි වර්තමානයේදී බැටරි තාක්ෂණය ඉතාමත් මොකද තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ළඟදී වසර කිහිපයකට කලින් රොකට් ලැබ් කියන සමාගම නවසීලන්තේ එයාලම ඉලෙක්ට්‍රික් පම්ප් හෙඩ් එන්ජින් එකක් හදනවා. ඉතින් කරන්නේ පොම්ප දෙකම දුවන ඉලෙක්ට්‍රික් මෝටර් එකකින් බැටරියක් කරා විදුලිය සපයනවා. ඉතින් මේ රදර්ෆර්ඩ් කියලා එන්ජින් එකක් හදලා තියෙනවා රොකට් ලැබ් සමාගමේ ඉලෙක්ට්‍රෝන කියන රොබොට් එකට ක්‍රියාත්මක වෙන්න. හැබැයි ඉතින් මේ බැටරි තාක්ෂණය තවමත් දියුණු වෙලා මදි විශාල රොකට් වලට මේක ඇප්ලයි කරන්න තරම් පොඩි රොකට් වලට තමයි මේ ඉලෙක්ට්‍රික් පම්ප් එන්ජින් තාමත් ගැලපෙන්නේ. ඉතින් අද දවසට අපේ මෙතනින් වැඩසටහන අවසන් කරනවා. ඉතින් අපිත් එක්ක දිගටම මේ වැඩසටහන මාලාවත් එක්ක වගේම ඉස්සරහට තියෙන අපේ අපි තරගයක් තියෙනවා. ඉතින් ඒකටත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ආරාධනාවත් එක්කම අදට අපි ඔයාලගෙන් සමුගන්නවා.